ඔන්න දරුවනේ අපි දෛශිකවල තවත් කොටස් පැහැදිලි කරනවා මතක තියාගන්න කලින් එවපු වීඩියෝ ක්ලිප් වල ඔයා සමහර විට බලපු නැති කොටසක් තියෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා ඒවා අවධානයෙන් ආය මතක් කර බලන්න. මොකද පුතේ ඔයාලට මේ හැමදේම කියලා දෙන්නේ ඔයාලගේ යහපතටනේ. ඒ නිසා තමයි එකම විෂය කාරණේ විවිධ ආකාරවලට පැහැදිලි කරලා මේ සියලුම දේවල් ඔයාලට තේරුම් කරන්න උත්සාහ කරන්නේ. පැහැදිලිද? ඒ නිසා මේව හොඳට තේරුම් ගන්න පුතේ. ඒ තේරුම් ගද්දි මම නිතරම අවධාරණය කරන එකක් තමයි කලබල නම් වෙන්න එපා. අනවශ්‍ය කලබලයක් ඔයා තියාගත්තොත් ඒ කලබලයෙන් ඔයාගේ විනාශයක් තමයි නිර්මාණය කරන්නේ. පැහැදිලිද? අපි ගුරුවරු විදිහට ඔයාට යම් සැලැස්මකට තමයි මම මේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්න පුතේ. ඒ නිසා ඒ පාඩම් මාලාව නිවැරදිව මම ඉදිරිපත් කරන්න බැඳිලා ඉන්නවා. යම් කාල රාමුවකට ඒ පාඩම් ටික පෙළගස්සලා ඉදිරිපත් කරන්න බැඳිලා ඉන්නවා. එතකොට මේ බැඳිලා ඉන්න තුල ඔයා අර ළමයි ප්‍රමාණය කොච්චරක්ද කියන එක මම කවදාවත් හිතන ගුරුවරයෙක් නෙමෙයි. ඒක මගේ මාව ඇසුරු කරන දරුවෝ කොහොමද දන්නවනේ. මම පන්තියේ ඉන්න ළමයි ප්‍රමාණය මත උගන්වන ගුරුවරයෙක් නෙමෙයි කියලා. ඒ නිසා මම ඔයාලට නැවත කියන්නේ පුතේ මම උගන්වන ටික නිවැරදිව උගන්වනවා. යම් පිළිවෙලකට උගන්වනවා. මනා සැලැස්මකට උගන්වනවා. පැහැදිලිද? ඒ නිසා ඔයාලට තියෙන්නේ ඔය උගන්වන ටික ගෞරවයෙන් දරා ගන්න පුතේ. එතකොට ඔයාලට වැරද්දක් වෙන්නේ නැහැ, අයහපතක් වෙන්නේ නැහැ. හරි. එතකොට අද කියලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා මේ කොටසේදී සමාන්ත්‍රාශ්‍රයක විකර්ණ ඡේදනය වන අයුරු පහදන්න කියලා ගාන දෙන්නේ. එතකොට ඔයාලට දෛශිකවල දැනුම භාවිතයෙන් පුතේ මෙන්න සමාන්ත්‍රාශ්‍රයක් ඇඳලා තියෙනවා, විකර්ණ දෙක ඇඳලා තියෙනවා. අපි දන්නවා විකර්ණ සමච්ඡේදනය වෙනවා කියලා දන්නවා. නමුත් දැන් කතුවරයා කියන්නේ පුතේ දෛශික භාවිතයෙන් ඔන්න ඔය කතාව සාධනය කරලා පෙන්වන්න, ඔප්පු කරලා පෙන්වන්න කියලායි කියන්නේ. තේරුණාද? ඒ නිසා මගේ දරුවෝ ටික පුතේ දැන් වීඩියෝ එක නතර කරලා ඔයා මෙතෙක් ලබාගෙන තියෙන දෛශික දැනුම භාවිතා කරලා පුතේ සමාන්ත්‍රාශ්‍රයක විකර්ණ ඡේදනය වෙන අනුපාතය හොයන්න කියලා ඉදිරිපත් කරන මේ ගාන හදන්න පටන් ගන්න. පැහැදිලිද? ඒ සමගම පුතේ මම ගාන හදන්නත් පටන් ගන්නවා. ඔයාලා ගාන හදලා ඉවරලා මට ආපු උත්තරේ ඔයාලට ආපු උත්තරේ සසඳලා බලන්න. මගෙන් යම් දෙයක් තවත් ඉගෙන ගන්න තියෙනවා නම් පුතේ ඒ කොටසත් මේ ගාන ආශ්‍රයෙන් ඔයා ඉගෙන ගන්න. පැහැදිලිද? හරි. ඔන්න මම ලියනවා පුතේ. ගාන හදන්නයි යන්නේ. මම මෙතන දාගන්නම් O A B C. ඔන්න සමාන්ත්‍රාශ්‍රයේ ශීර්ෂ ටික මම නම් කරගත්තා. පැහැදිලිද පුතේ? ලියනවා. ගාන හදන්න පහසු වෙන්න පුතේ මම O වල ඉඳන් A ට තියෙන දෛශිකය සිම්පල් A විදිහටත් O වල ඉඳන් C ට තියෙන දෛශිකය සිම්පල් B විදිහටත් ගන්නවා. ලෙස ගනිමු. ඔන්න ඔය අනුසාරයෙන් ගාන හදන්න පටන් ගත්තා. ඒකේ තේරුම පුතේ මේ දෛශිකය සිම්පල් A වෙනවා නම් මේ දෛශිකයේද සිම්පල් A වේ. මේ දෛශිකය සිම්පල් B වෙනවා නම් මේ දෛශිකයේද සිම්පල් B වේ. අපිට කියන්නේ මේ සමාන්ත්‍රාශ්‍රය විකර්ණ ඡේදනය වන ආකාරය පහදන්න කියලා. එතකොට මෙයාලගේ විකර්ණ ඡේදනය වන ආකාරය පහදන්න කිව්වහම අපි මෙතෙක් ජ්‍යාමිතික දැනුමෙන් දන්න මෙන්න මේ රේඛාවේ මධ්‍ය ලක්ෂය මේක කියන එකත් මෙන්න මේ රේඛාවේ මධ්‍ය ලක්ෂය මේක කියන එකත් අපිට භාවිතයට ගන්න පුළුවන්ද? භාවිතයට ගන්න බෑ. මධ්‍ය ලක්ෂය වෙනවා කියන එක තමයි පෙන්වන්න කියන්නේ. තේරුණාද කතාව? හරි. ඒ නිසා මම දරුවනේ මෙන්න මේ ලක්ෂය D කියලා දාගන්නවා. ඒ ලක්ෂය මොකක් කියලා දාගත්තද? D කියලා දාගත්තා. දැන් අපි ක්‍රමානුකූලව ওই ගාන හදාගෙන යම් පුතේ. හරි. දැන් මට ගන්න බැරිද O වල ඉඳන් B ට තියෙන රේඛාවට අදාළ දෛශිකය OB දෛශිකය ගන්න බැයිද? පුළුවන්. OB දෛශිකය සමානයි නේද පුතේ? O A දෛශිකය දන A B දෛශිකයට. ඒක ලිය හැකි O A දෛශිකය දන A B දෛශිකය. මේක සුළු කරාම පුතේ මට OB දෛශිකය සඳහා පිළිතුරක් විදිහට A දෛශික දන B දෛශික කියන එක ලැබෙනවා. එතකොට ආංගර රූප සටහනේ A දෛශික B දෛශික ලකුණු කරගෙන තියෙන නිසා මට මේක ලියන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. රූප සටහන දිහා බලලා පුතේ
OB දෛශිකයේ පවතින ආකාරය තේරුම් අරන් OB දෛශිකයේ සමානයි A දෛශික ධන B දෛශික කියලා කෙලින්ම ලියන්න හැකියාවක් තියෙනවා. ඒක පැහැදිලිද? හරි. දැන් ඔයාලට තේරෙනව නේද පුතේ මේ OB රේඛාව තුල තියෙන ලක්ෂයක් නේද D. එහෙනම් මේ OB දෛශිකයේ ඇසුරින් OD දෛශිකය ලියන්න පුළුවන් නේද? මතක් කරලා බලන්න කොහොමද පුතේ OB දෛශිකයේ ඇසුරින් OD දෛශිකය ලියන්නේ? මෙන්න මේ ආකාරය. OD දෛශිකය සමානයි යම් නියතයක් වතාවක් පුතේ OB දෛශිකය කියලා අපිට ලබා ගන්න පුළුවන්. තේරුණාද? මේක නියතයක්. දැන් උදාහරණයකට මේ ඇල්ෆා සඳහා සුළු කරාම භාගයක් කියලා આવොත් ඒකේ තේරුම OB දෛශිකයෙන් හරියටම භාගයක් OD දෛශිකය වෙනවා. ඒ කියන්නේ OB රේඛාවෙන් හරියටම භාගයක් OD රේඛාව වෙනවා කියන එක. පැහැදිලිද? එහෙනම් මේකට ආදේශ කරාම OD දෛශිකය සමානයි පුතේ ඇල්ෆා වතාවක් A දෛශික ධන B දෛශික කියලා ලබා ගන්න පුළුවන්. මම දැනට මේක අංක 1 කියලා මාක් කරගන්නවා. කාරණේ පැහැදිලිද? හරි. ඔන්න එහෙනම් දැන් අපි මේ වගේ ගණන් කිහිපයක් හදලා තියෙන නිසා මගේ දරුවන්ට තේරුම් ගන්න පුළුවන් මම මොකක්ද මෙතනදී කළේ කියන එක. පැහැදිලිද? මෙන්න මේ රූප සටහන භාවිතයෙන් OD දෛශිකයේ සඳහා ප්‍රකාශනයක් ලබාගත් එකයි මම කළේ. මතකද මේකේ පැහැදිලි කිරීම හොඳට මතක් කරලා බලන්න. ඔය විදිහටම ඊළඟ ස්ටෙප් එකේදී මම පුතේ AC දෛශිකය සඳහා ප්‍රකාශනයක් ලියනවා. මේ බලන්න එන්න මෙහෙට. AC දෛශිකය සඳහා ප්‍රකාශනයක් ලිව්වොත් ඒක සමානයි AO දෛශිකය ධන පුතේ OC දෛශිකය. පුතේ AO දෛශිකය කියන්නේ ඍණ A දෛශිකය ධන OC දෛශිකය කියන්නේ B දෛශිකය. කලිනුත් පැහැදිලි කරා රූප සටහනේ ලකුණු කරලා තියෙන නිසා මෙහෙම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. එකවරම මේක ලියන්න පුළුවන්. තවදුරටත් සුළු කරොත් B දෛශික ඍණ A දෛශික වෙනවා. හරි. එන්නකො මුල් රූප සටහනට. දැන් පුතේ AC දෛශිකය හොයාගෙන ඉවරයි නේද? ඒ කියන්නේ මෙන්න මේ දෛශිකය හොයාගෙන ඉවරයි. එහෙනම් පුතේ මට මෙන්න මේ දෛශිකයේ තුල පවතින AD දෛශිකය ලියන්න බැරිද කලින් ලිව්ව විදිහට? පුළුවන්. AC දෛශිකයේ තුල පවතින AD දෛශිකය මට ඒ අනුසාරයෙන් ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? එන්න බලන්නකෝ. දැන් AD දෛශිකය සමානයි පුතේ යම් නියතයක් වතාවක් AC දෛශිකය කියලා ලියන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ බීටා කියන නියතය භාගයක් වුණොත් ඒකේ තේරුම AC දෛශිකයෙන් හරියටම භාගයක් AD දෛශිකය වෙනවා කියන එක. තවත් පැහැදිලි කළොත් AC රේඛාවෙන් හරියටම භාගයක් AD රේඛාව වෙනවා කියන එක. එහෙනම් AC දෛශිකය දැනටමත් හොයාගෙන තියෙන නිසා AD දෛශිකය සමානයි බීටා වතාවක් B දෛශික ඍණ A දෛශික වෙනවා. ගන්නම් මම මේක අංක 2 කියලා. පැහැදිලිද? කලින් වීඩියෝ වල පැහැදිලි කරපු මට්ටමට මගේ දරුවන්ට තේරුම් ගන්න හැකියාව තිබුණා නම් දැන් ඔයාලා දන්නවා පුතේ OB දෛශිකයේ ඇසුරින් OD සොයාගත්තා වගත් AC දෛශිකයේ ඇසුරින් AD සොයාගත්ත වගත්. එන්නකො මුල් රූප සටහනට. දැන් පුතේ අපි නොදන්නා පදයක් ඇසුරින් OD දෛශිකය හොයාගත්තා. නොදන්නා පදයක් ඇසුරින් AD දෛශිකය සොයාගත්තා. දැන් පුතේ මම මෙන්න මේ ත්‍රිකෝණය භාවිතා කළොත් ඔය OD දෛශිකයත් AD දෛශිකයත් අතර සම්බන්ධතාවයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. හරි. මම ඔන්න මේ සම්බන්ධතාවය දැන් ලියනවා පුතේ. අපි පටන් ගමුකෝ OD ගෙන්. OD දෛශිකය සමානයි නේද? රූප සටහන අනුසාරයෙන් කල්පනා කරන්න මගේ පුතාලා. OA දෛශිකය ධන AD දෛශිකය කියලා අපිට ලැබෙනවා. එහෙනම් OD දෛශිකය සමානයි OA දෛශිකය ධන AD දෛශිකය කියලා අපිට ලැබෙනවා. අපි හොයාගත්ත පදවලින් මෙතෙන්ට ආදේශ කරමු පුතේ. මොකක්ද? OD දෛශිකය කියන්නේ ඇල්ෆා වතාවක් A දෛශික ධන B දෛශික සමානයි
ඕ ඒ දෛශික කියන එක රූප සටහන අනුසාරයෙන් සිම්පල් ඒ දෛශික වෙනවා. ධන AD දෛශික අංක 2 සමීකරණයෙන් හොයාගත්තා බීට වතාවක් B දෛශික ඍණ A දෛශික කියලා. පැහැදිලිද? දැන් මේක ආපු ගමන් මගේ දරුවන්ට කල්පනා වෙන්න ඕනේ මෙතෙන්ට අපිට ප්‍රමේය භාවිතා කරන්න පුළුවන්. මෙතෙන්ට ප්‍රමේය භාවිතා කරන්න පුළුවන් වෙන්න නම් මේක සමානයි බිඳුව තත්වයට පත් කළ යුතුයි. ඒ කියන්නේ මේ සියලුම පද පුතේ එහා පැත්තට ගත යුතුයි. තේරුණාද? ආන්ගේ සියලුම පද එහා පැත්තට ගද්දී මේකේ තුල පවතින්නේ දෛශික දෙකක්. මෙය තුල පවතින්නේ දෛශික දෙකක් නිසා මතකද ඒක ලියපු ෆෝමැට් එක වරහණක් වතාවක් A දෛශික ධන වරහණක් වතාවක් B දෛශික ආකාරයට පත් කරලා පුතේ එකවරම අපි මේක සුළු කරනවා. මෙතනින් එනවා පද දෙකක්, මෙතනින් එනවා එක පදයක්, මෙතනින් එනවා පද දෙකක්. ඒ නිසා මෙන්න මේ ලියන කෙටි ප්‍රකාශනය පුල සමස්ත පද පහක් ගැබ්බලා තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් වැරද්දක් සිද්ධ වෙනවා. මේක සුළු කරාම ඇල්ෆා A දෛශික, ඒ නිසා මෙතෙන්ට දැම්ම ඇල්ෆා, මේ දෙන්න ගුණ වෙලා ඇල්ෆා A දෛශික හැදෙනවා. මේ දෙන්නගේ ගුණ වුණොත් ඇල්ෆා B දෛශික, ඒ නිසා මෙතෙන්ට දැම්මා ඇල්ෆා. සමස්ත පදේ භාවිතයට අරන් ඉවරයි. මේ A දෛශිකේ එහා පැත්තට එනවා, ඒ නිසා ඒක ඍණ එකක් බවට පත් වෙනවා. බීට B දෛශික එහා පැත්තට එනවා, ඒ නිසා ඒක ඍණ බීටා B දෛශික බවට පත් වෙනවා. ඍණ බීට A දෛශික එහා පැත්තට ගියොත් ධන බීට A දෛශික, ඒ නිසා මෙතෙන්ට එනවා ධන බීට. බලන්න මෙතනින් පද 3යි පුතේ, මෙතනින් පද 2යි, සමස්ත පද ප්‍රමාණය පද 5ක් බවට පත් වෙනවා. තේරුණාද? නමුත් මගේ දරුවන්ට මම නිරන්තරයෙන් කියනවා මේක ලියලා ප්‍රමේය භාවිතා කරන්න පුළුවන් නම් ඒ අදාළ කන්ඩිෂන් එක වාක්‍යයකින් ලියන්න. මොකද්ද කන්ඩිෂන් එක? A දෛශික හා B දෛශික නිශ්ශූන්‍යයි, බිඳුව වෙන්නේ නැහැ, හා අසමාන්තරයි, එකිනෙකට අසමාන්තරයි. මෙන්න මේ අවශ්‍යතා දෙක තෘප්ත කරන බැවින් පුතේ, මෙන්න මේ අවශ්‍යතා දෙක තෘප්ත කරන බැවින් අපිට ප්‍රමේය භාවිතා කරන්න පුළුවන් පුතේ. මොකද්ද ප්‍රමේය? යම් නියතයක් වතාවක් A දෛශික ධන යම් නියතයක් වතාවක් B දෛශික සමානයි බිඳුවයි කියලා වනම් ඒකේ තේරුම පුතේ පළමු නියතයේද බිඳුවට සමාන විය යුතුය, දෙවනි නියතයේද බිඳුවට සමාන විය යුතුය. මේ දෙකම පුතේ වෙන වෙනම සිද්ධ විය යුතුය. ඒ නිසා පුතේ පළමු නියතය වෙන ඇල්ෆා ඍණ 1 ධන බීටා බිඳුවට සමාන වෙනවා, හා ඇල්ෆා ඍණ බීටා බිඳුවට සමාන වෙනවා. පළමු නියතයේද බිඳුවට සමාන වුණා, දෙවනි නියතයේද බිඳුවට සමාන වුණා. මේක සුළු කළ කල පුතේ ඇල්ෆා සමානයි බීටා කියලා ලැබෙනවා. මේක සුළු කළ කල ඇල්ෆා ධන බීටා සමානයි අංක 1 කියලා ලැබෙනවා. දැන් අපිට පුළුවන් පුතේ මෙතනින් ගෙනල්ලා මෙතෙන්ට ආදේශ කරන්න. ඇල්ෆා වෙනුවට බීටා ආදේශ කරොත් 2යි බීටා සමානයි 1යි. එහෙනම් බීටා වල අගය අපිට භාගයක් කියලා ලබා ගන්න පුළුවන්. එහෙනම් බීටා වල අගය භාගයක් නම් ඒක ගෙනල්ලා මෙතෙන්ට ආදේශ කරොත් ඇල්ෆා වල අගයද භාගයක් කියලා ලබා ගන්න පුළුවන්. එහෙනම් බලන්න දරුවනේ මේ දෙන්නාට අදාළ අපි ප්‍රකාශ කරගෙන ආපු කතාවට අදාළව ඇල්ෆා හා බීටා අපි සොයා ගත්තා. තේරුණාද? දැන් ගානේ කතුවරයා කිව්වද ඇල්ෆා හොයපන් කියලා? නෑ. ඇයි? අපි තමයි ඇල්ෆා කියලා පදයක් දාගත්තේ. කතුවරයා කිව්වද පුතේ බීටා හොයපන් කියලා? නෑ. අපි තමයි බීටා කියලා පදයක් දාගත්තේ. එහෙනම් ගානේ කතුවරයා කියන්නේ විකර්ණ ඡේදනය වන අයුරු පහදන්න කියලා නම් අපි ඒකටයි උත්තර දෙන්න ඕනේ. අපි තාම පුතේ විකර්ණ ඡේදනය වන ආකාරයක් පහදලා නැහැ. ඒ නිසා දැන් තමා අවස්ථාව විකර්ණ ඡේදනය වන ආකාරය පහදන්න. හරි. ආරම්භයට ගිහිල්ලා ගානේ පුතේ ඇල්ෆා තියෙන තැන හොයාගන්නකො. ඇල්ෆා තියෙන්නේ පුතා මෙතන. OD දෛශික සමානයි ඇල්ෆා වතාවක් OB දෛශික කියලා තිබෙනවා. එහෙනම් මේකට ඇල්ෆා ආදේශ කරොත් OD දෛශික සමානයි භාගයේ වතාවක් OB දෛශික.
බලන්න දෛශික තියෙනවා නම් මේවා දිග අතර සම්බන්ධයක් බවට පත් කරන්නත් පුළුවන් කිව්වා. ඒකේ තේරුම පුතේ එහෙනම් OD කියන රේඛාවේ දිග භාගයක් OB රේඛාවේ දිගට සමානයි කියන එක. එහෙනම් මේම නම් පුතේ OB රේඛාව ඒකෙන් භාගයක් OD වෙනවා නම් මේ එක් විකර්ණයක් ඡේදනය වන අනුපාතය මොකක් වෙනවද? 1/1යි. එම නිසා D ලක්ෂය OB හි මධ්‍ය ලක්ෂය වේ. එම නිසා D ලක්ෂය OB හි මධ්‍ය ලක්ෂය වේ. පැහැදිලිද? බලන්න මේකෙම අනිත් පැත්ත නේද ඇල්පට දැම්මේ. ඇල්පවල බීටට දැම්මේ පුතේ. එහෙනම් බීට වල අගයත් භාගයක් කියලා ආව නිසා එලෙසම ගත්තාම පුතේ AC හි මධ්‍ය ලක්ෂයද AC හි මධ්‍ය ලක්ෂයද ඩීම වේ. එබැවින් AC හි මධ්‍ය ලක්ෂයද ඩීම වේ කියලා ගන්න පුළුවන්. තේරුණාද? බලන්න අපි සරල ගණන් ටිකක් කියලා දීලා සංකීර්ණ ගණන් ටිකක් අතරමැද්දේ හැදුවා. හදපුවම ඔයාලට හිතෙනවා දෛශික දැන් මට අමාරුයි පැටලිලා තියෙන්නේ කියලා හිතුණ ගොඩක් අයට අනිවාර්යෙන්ම හිතෙන්නේ නැති. ආයෙමම සරල ගණනක් ඔයාලට කියලා දුන්නා. එතකොට අර අතරමැද්දේ තිබ්බ සංකීර්ණ ගණන් වල තිබ්බ ගැට ටිකත් ආයෙ ලෙහෙන්නේ නැති. අතරමැද්දේ අපි විභාග ගණන් හැමත් හැදුවානේ. එතකොට මේ අතරමැද්දේ තිබ්බ සංකීර්ණ ගණන් වල තිබ්බ ගැට ටික ලෙහෙන්නත් ඔක්ක තමයි මම ආයෙ මේ සරල ගණන් පැහැදිලි කළේ. තේරුණාද? එහෙනම් මෙතනදී අපි ප්‍රමේය භාවිතා කරා. ප්‍රමේය භාවිතා කරන්න පුතේ අපි ආසන්න දෛශික දෙකක් ආකාර දෙකකට ලියාගත්තා. බලන්න මේ සුළු කිරීම තුළ අපි ගාන නිර්මාණය කරපු ආකාරය, ඒ කියන්නේ පිළිතුර ලබා ගන්න ගැටලුව නිර්මාණය කරපු ආකාරය හොඳට තේරුම් ගන්න. මනාව මේක තේරුම් අරගෙන පුතේ අපි මේකෙන් පස්සේ තවත් සංකීර්ණම ගැටලුවක් අධ්‍යයනය කරමු. ඒ සංකීර්ණ ගාන ඊටාම සංකීර්ණයි. හොඳටම සංකීර්ණයි. ඒ නිසා ඒක මම ටිකක් निराවුල්ව පැහැදිලි කරන්න උත්සාහ කරනවා. යම් කෙනෙක්ට නොතේරුනොත් ඒක ආයෙ ගැන හිතන්න යන්න එපා. මම තවත් ඉදිරියේදී ඒකටම සම්බන්ධ තවත් ගණන් පැහැදිලි කරලා දෙනවා ඔයාලට. ඒ නිසා ඒක ගැන ගැටලුවක් තියාගන්න එපා. අපි මේ පාඩමේ ඉදිරියටත් යමු පුතේ. මේ කලබලයක් නැතුව කියලා දෙන්නේ සියල්ලගෙම ඔයාගේ යහපතට කියලා තේරුම් අරගෙන නිදහසේ වැඩ කටයුතු කරගෙන යන්න පුතේ. පුතේ ඔන්න අපි තව ගානක් දුන්නා. පුතේ මේ ගානේදී මම තව වෙනස්කමක් සිද්ධ කරා. ඒ නිසා ප්‍රථමයෙන්ම ඔයා කරගන්න ඕන පුතේ මේ ගාන ලියා ගන්න. ලියාගෙන ඒ ගාන මේ පැත්තේ සහ මේ පැත්තේ බෝඩ් එකේ දෙකේම තියෙනවා පුතේ. ගාන ලියා ගන්න ටිකක් දිග ගානක්. ලියාගෙන ඉවර වෙලා කටු වැඩ කොලයක් ගන්න. කටු වැඩ කොලයක් අරගෙන පුතේ නිවැරදි රූපයක් අඳින්න. පැහැදිලිද? රූපේ ඇඳලා ඉවර වෙලා ගාන හදන්න කලින් ඔයාගේ රූපයයි දැන් මම ගාන පැහැදිලි කරද්දි මම අඳින රූපයයි තියෙනවනේ ටිකක් පෑහෙනවද කියලා බලන්න. තේරුණාද? ඒ පෑහෙනවා නම් දිගටම ගාන හදාගෙන යන්න. ආයි වීඩියෝ එක නතර කරා මගේ උත්තරේ බලන්න. නේ රූපේ විතරනේ බලන්නේ. ඊට පස්සේ උත්තරේ හදාගෙන ගියා. ඒ විදිහට වැඩ කරගෙන යන්න. දැන් මේකට ඔයාලට ඇඳෙන රූපයයි මට ඇඳෙන රූපයයි එකම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එහෙම එකම වෙන්න මෙතන රූප සියල්ලම සමාන වෙන ආකාරයේ දත්ත මෙතන නැහැ. තේරුණාද? නමුත් අවසානට ලැබෙන පිළිතුරු හරි විදිහට ලැබෙනවා පුතේ. නමුත් මෙතන තියෙන වෙනස්කම තමයි පුතේ සමාන්තර ආශ්‍රයක් නෙමෙයිනේ මෙතන මම කතා කරන්න යන්නේ. එතකොට අර පළවෙනි ගණන් දෙක ඇසුරින් ඔයාලා නිවැරදිව සිද්ධාන්ත ටික ඔලුවට දාගෙන තියෙනවා නම් කිසිම ආකාරයකදී මේ ගාන තුල අර්බුදයක් හට ගන්න විදිහක් නැහැ නිවැරදිව කල්පනා කරන දරුවට. හැබැයි තේරුම් ගන්න පුතේ සෑම විටම සංයුක්ත ගණිතය කියන්නේ ගැඹුරු විෂයක්, සංකීර්ණ විෂයක්. ඒ සංකීර්ණ විෂය තුල නිර්මාණය වෙන්න ඕනේ කල්පනා කිරීමට හැකියාව තියෙන දරුවෙක්. පැහැදිලිද? ආන්ගේ කල්පනා කිරීමට හැකියාව තියෙන දරුවෙක් නිර්මාණය කරන්න ඕන නිසා තමයි පුතේ අපි මේ විදිහට සංකීර්ණ ගණන් ඔයාලට ඉදිරිපත් කරන්නේ. දරුවෝ කම්මැලි නෑ. දරුවෝ වැඩ කරන්න ගොඩාක් කැමති. ඒ වැඩ කරන්න ගොඩාක් කැමති දරුවන් වෙනුවෙන් තමයි අපි මේ සියල්ලම ඉදිරිපත් කරගෙන යන්නේ. පුතේ ගාන ලියා ගන්න. මේ ටික ලියලා ඉවර වෙලා පුතේ මේ පැත්තේ තියෙනවා ඒ ගානේ තව කොටසක්. ඒකත් ලියා ගන්න. ඊට පස්සේ පුතේ කරන විදිය රූපයක් ඇඳලා
ඒ රූපේ මගේ රූපයත් එක්ක මැච් වෙනවද කියලා බැලුවා. ඊට පස්සේ පුතේ තනියම ගාන හදාගෙන ගියා. දැන් අපි ගාන හදමු. පුතේ දැන් ඔන්න බලන්න මම රූප සටහන ඇඳලා තියෙනවා. මෙන්න මේ රූප සටහන තමයි මම භාවිතා කරන්නේ. මේ රූප සටහනින් ඇසුරින් තමයි මම ගාන හදාගෙන යන්නේ. බලන්න AB OA රේඛාව තියෙනවා පුතේ. ඒ OA රේඛාව 2:1 අනුපාතයට බෙදෙන ලක්ෂය C. මෙන්න OB රේඛාව තියෙනවා. මේ OB රේඛාව 1:3 අනුපාතයට බෙදෙන ලක්ෂය තමයි D. හරිනේ. හරි. ඊළඟට ඔන්න AD රේඛාව ඇඳා ඔන්න BC රේඛාව ඇඳා ඒ දෙන්න ඡේදන ලක්ෂය P කියලා ගත්තා. ගානේ තව කොටසක් අහන්න නිසා OP රේඛාව පුතේ ඔන්න Q දක්වා දික් කරා. මේ Q කියන්නේ දික් කරන ලද OP රේඛාවත් AB රේඛාවත් හමු වන ලක්ෂය. දික් කරන ලද OP රේඛාවත් AB රේඛාවත් හමු වන ලක්ෂය. දැන් අපි ගාන හදාගෙන යද්දී කතුවරයා මේ ගාන තුලදී අපිට දීලා තියෙනවා පුතේ AB දෛශිකය සමානයි සිම්පල් A දෛශිකයේ විදිහට ගන්න කියලා. ඊට අමතර නෑ OA සමා වෙන්න. එයා අපිට දීලා තියෙනවා පුතේ OA දෛශිකය සමානයි සිම්පල් A දෛශිකයේ විදිහට ගන්න කියලා කියනවා. OB දෛශිකය සමානයි සිම්පල් B දෛශිකයේ විදිහට ගන්න කියලා කියනවා. හරි. ඔය කතා දෙකක් තියෙනවනේ. ওই කතා දෙකෙන් අපිට ලබාගත හැකි ඊළඟ ප්‍රතිඵල බලමු. පුතේ මෙතන ඉඳන් මෙතෙන්ටම තියෙන දෛශිකය A නම් A දෛශිකයේ කොටස් 3කට බෙදලා කොච්චර කොටස් ප්‍රමාණයකට බෙදනවද 3කට. කොටස් 3කට බෙදලා කොටස් දෙකක් ගත්තොත් මේකත් එක කොටසක් ගත්තොත් මේකන්නේ. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය ලියන්නේ කොහොමද? A දෛශිකය වගේ 3න් 2 කොටසක්. මේක A දෛශිකය වගේ 3න් 1 කොටසක්. ඕක අපිට ගාන හදන්න යද්දී ඕන වෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ටම නේද B දෛශිකය. එහෙනම් B දෛශිකය ගැරගෙන සමාන කොටස් 4කට බෙදුවොත් ඒකෙන් කොටස් 3ක් නේ මෙතන. එහෙනම් B දෛශිකය ගෙනල්ලා කොටස් 4කට බෙදනවා ඒකෙන් 3ක් ගන්නවා. මේක B දෛශිකය අරගෙන කොටස් 4කට බෙදනවා ඒකෙන් එකක් ගන්නවා. පැහැදිලිද? ඔන්න ඔය පරිද්දෙන් අපිට මේ දීලා තියෙන දත්ත දෙක ඇසුරින් ලබාගත හැකි ප්‍රතිඵලත් නිර්ණය කරන්න පුළුවන්. ඒවා පුතේ මම ලියන්න යන්නේ නැහැ. ඔයාලා හොඳට තේරුම් ගන්න. හරි. ඊට පස්සේ අපිට ඕන ඊළඟ කතාවලට යන්න. ඊළඟ කතාවලට දැන් අපිට ඕනේ පුතේ මේ නිල් පාට රේඛා දෙක ඡේදනය වීම ප්‍රශ්න කරන්නනේ. ඒ නිසා මම මේ රූප සටහනේ රතු පාට රේඛාව తాවකාලිකව මකලා දානවා නැත්නම් අපිට ගාන හදාගෙන යද්දි පැටලෙන නිසා. මොන රතු පාට රේඛාව తాවකාලිකව මකලා දෙන්න. දැන් ඔච්චරයි නේද තියෙන්නේ. කලින් ගණන් හදපු ඒවායේ දැනුමෙන් පුතේ මට කියන්න මේ රේඛා දෙක ඡේදනය වීම නම් ප්‍රශ්න කරන්නේ අනිවාර්යෙන් මේ රේඛාවෙන් නිරූපිත දෛශිකයක් මේ රේඛාවෙන් නිරූපිත දෛශිකයක් හොයන්න ඕන නේද? හරි. ප්‍රථමයෙන්ම මම මෙන්න මේ රේඛාවෙන් නිරූපිත දෛශිකය ලියන්න. හරි. ඒක අපි ගමු AD සොයමු කියලා. ඔන්න පළවෙනි තරු ලකුණ AD දෛශිකයේ සොයමු. දැන් විස්තර කරන්න දෙයක් නැහැ. ඔයාලට AD දෛශිකය කියන එක හොයන්න පුළුවන් පුතේ කොහේ ඉඳන් කොහෙට යනවද? A වල ඉඳන් O ට යනවා. ඊළඟට පුතේ O වල ඉඳන් D ට යනවා. A වල ඉඳන් O ට යනවා කියන්නේ පුතේ ඍණ A දෛශිකය. ඒකට එකතු වෙන්න ඕනේ OD දෛශිකය කියන්නේ 4න් එකක් B දෛශිකය. ඔන්න AD දෛශිකය ලියුවා. හරි. මෙතනින් යට තව විස්තරයක් ලියන්න තියෙනවා. AD දෛශිකය හොයලා ඉවර වෙලා ඒ කියන්නේ මේ රේඛාවෙන් නිරූපිත දෛශිකයනේ. ඔය පරිද්දෙන්ම අපි මේ රේඛාවෙන් නිරූපිත දෛශිකයක් ගමු. මෙන්න මේ රේඛාවෙන්. ඒ කියන්නේ CB දෛශිකය. ඔන්න මම ඒකත් ලියනවා. CB දෛශිකය සොයමු. රූප සටහන දිහා බලලා රූප සටහනට සමගාමීව උත්තර හොයද්දී මේ CB දෛශිකය කියන එක්කෙනාට උත්තරයක් ඔයාලට ලියන්න පුළුවන් කොහොම කියලාද? CB දෛශිකය. C වල ඉඳන් O ට එනවා, O වල ඉඳන් B ට එනවා. CO දෛශිකය. CO දෛශිකය කියන්නේ අර ටිකනේ. ඍණ දෙක බෙදීම 3 වතාවක් A දෛශිකය දාන OB. OB කියන්නේ තනිකරම B දෛශිකය.
දැන් ඔන්න ප්‍රධාන දෛශික දෙක හොයලා ඉවරයි. හැබැයි පුතේ ප්‍රධාන දෛශික දෙක හොයලා ඉවරනම් පස්සේ ඡේදනය වීමනේ ප්‍රශ්න කරන්නේ. හරි. එන්න රූප සටහනට. දැන් ඔයාලට මේ දෛශිකයත් හොයලා ඉවරයි මේ දෛශිකයත් හොයලා ඉවරයි. ඊළඟට මතකද අර කලින් ගණන් දෙකේදී අපි ඇල්ෆා බීටා නියත දාලා ආයේ දෛශිකවල කොටස් හෙව්වා නේද? හරි. මම මෙන්න මේ දෛශිකය සම්බන්ධ කරලා මේ කොටස ගන්නවා. ඔන්න එක විදියක්. මේ දෛශිකය සම්බන්ධ කරලා මේ කොටස ගන්නවා. දැන් මේ දෛශිකය සම්බන්ධ කරලා මේ කොටසයි මේ දෛශිකය සම්බන්ධ කරලා මේ කොටසයි ගත්තාම ඒ දෙන්න සම්බන්ධ වෙනවා නේද මේ ත්‍රිකෝණය. එහෙනම් මේ ත්‍රිකෝණය භාවිතා කරලා මේ දෙන්න අතර සම්බන්ධතාවයක් මට හොයන්න පුළුවන්. ඒ නිසා පුතේ මේ AD දෛශිකය හෙව්වනේ. AD දෛශිකයේ හොයලා ඉවර වෙලා AD දෛශිකයේ ඇසුරින් මං ඊළඟට හොයනවා කවුද? AP දෛශිකය. කවුද හොයන්නේ? AP දෛශිකය. එතකොට AP දෛශිකය කියන්නේ පුතේ AD දෛශිකයෙන් පංගුවක්නේ. ආන් ඒ පංගුවට දානවා ඇල්ෆා. ඇල්ෆා වතාවක් AD. කලින් පැහැදිලි කරා කියන්නේ ඇල්ෆා කියන්නේ 3න් එක නම් AD රේඛාව කොටස් 3කට බෙදලා ඒකෙන් එක කොටසක් ගත්තොත් තමයි AP. ඒ වගේනේ. එහෙනම් මෙතන ඇල්ෆා කියන්නේ මොකක් වෙනවද? අදිශයක්. ඒ කියන්නේ නියතයක්. හරි. දැන් මේකෙන් AD දෛශිකයේ මට කෙලින් AP දෛශිකය AP දෛශිකයේ එක එල්ලේම ප්‍රකාශ කරන්න පුළුවන් ඇල්ෆා වතාවක් AD දෛශිකය. AD දෛශිකය කියන්නේ ඍණ A දෛශික ධන 4න් එකක් B දෛශික. ඔන්න ලිව්වා. හරි. දැන් සුපුරුදු පරිදි රූපයට එන්නකො පුතේ. මෙන්න මේ රේඛාව සම්බන්ධයෙන් මේක අරගත්තා. මේ රේඛාව සම්බන්ධයෙන් එහෙනම් මේක නේද ගන්න මේ ත්‍රිකෝණය සම්බන්ධ කරගන්න. හරි. මේ රේඛාව ගමු. ඒ කියන්නේ මොන දෛශිකයේද? CP දෛශිකය. හරි. මම මෙතනින් එහෙනම් ඊළඟට CP දෛශිකයේ සොයනවා. CP දෛශිකයේ සොයනවා. CP දෛශිකය කියන්නේ පුතේ CB රේඛාවෙන් ඒ කියන්නේ CB දෛශිකයෙන් පංගුවක්නේ. ආන් ඒ පංගුවට දා ගන්නවා නියතය බීටා. එහෙනම් බීටා කියන්නේ අදිශයක්, ඒ කියන්නේ නියතයක්. හරි. ඒ ඇසුරින් අපි එහෙනම් CP දෛශිකය ලියමු. මොකද CP දෛශිකය කියන්නේ? CP දෛශිකය සමානයි බීටා වතාවක් CB. CB වලාගේ හොයලා ඉවරයි. ඍණ දෙක බෙදීම 3 වතාවක් A දෛශික ධන B දෛශික. ඔන්න කාරණා දෙකක් හරි. මේ කාරණා දෙක හදලා ඉවර වෙලා අපි යනවා ආයේ අර ත්‍රිකෝණයට. මොන ත්‍රිකෝණයටද? මෙන්න මේ ආරම්භක ත්‍රිකෝණයට. මේ ආරම්භක ත්‍රිකෝණය ගත්තාම දරුවනේ මෙන්න මේ ත්‍රිකෝණය සම්බන්ධ කරගෙන මට ඔය කතා කරපු APත් ඔය කතා කරපු CPත් අතර සම්බන්ධයක් ගොඩනැගිය හැකිනේ. එන්නකෝ ගානට. මොකක්ද එහෙනම් ඊළඟට? අපිට ගත්ත හැකි AP දෛශිකය සමානයි. AP දෛශිකය සමානයි AC දෛශිකය ධන AC දෛශිකය ධන CP දෛශිකය. මෙන්න මේ සම්බන්ධතාවය ලියලා අපි දැන් එහෙනම් මේ සම්බන්ධතාවයට ආදේශ කරනවා. මේ සම්බන්ධතාවයට ආදේශ කරලා ඊළඟට මොකද්ද කරන්නේ? මේ ආදේශ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය අපි අධ්‍යයනය කරලා තියෙන ප්‍රමේය බවට පත් කරනවා. ප්‍රමේය බවට පත් කරාම පුතේ අර නොදන්න ඇල්ෆා බීටා හොයන්න පුළුවන්. මතකද කලින් හදපු ගණන් දෙක. හරි. AP දෛශික ආදේශ කරන්න. ආදේශ කරද්දි මම එකපාරම ප්‍රසාරණය කරනවා ලේසි. ඍණ ඇල්ෆා වතාවක් A දෛශික ධන 4න් එකක් ඇල්ෆා වතාවක් B දෛශික. ඔන්න ආදේශ කරද්දි කෙලින්ම ප්‍රසාරණය කරා. AC දෛශික කියන්නේ මෙහෙටනේ ඍණ 3න් එකක් A දෛශික. හරිද කියලා බලන්න. සමහර විට අපිට සුළු කරද්දි වරදින්න පුළුවන් පුතේ. ඊළඟට CP දෛශික. CP දෛශික වලට කෙලින්ම මම අර ලැබෙන උත්තරේ ප්‍රසාරණය කරනවා. ඍණ දෙක බෙදීම 3 වතාවක් බීටා A දෛශික ධන බීටා B දෛශික. ඔන්න ප්‍රතිඵලය. දැන් ඊළඟට මොකද්ද කරන්නේ? මේක ප්‍රමේය බවට පත් කරනවා. මේක ප්‍රමේය බවට පත් කරද්දී සමානයි බිඳුව තියෙන්න ඕනේ. හැබැයි ඒකෙදි පළවෙනි වරහන වතාවක් A දෛශික ධන දෙවෙනි වරහන වතාවක් B දෛශික වන පරිද්දෙන් හදා ගන්නවා. එතකොට
පළවෙනි වරහන තුල තියෙන්නේ ඇල්ෆා බීටා පද, දෙවෙනි වරහන තුල තියෙන්නේ ඇල්ෆා බීටා පද. හැබැයි පළවෙනි වරහන තුල ඒ ඇල්ෆා බීටා පද ඇසුරින් නිර්මාණය වෙන්නේ නියතයක්. දෙවෙනි වරහන තුලත් ඇල්ෆා බීටා ඇසුරින් නිර්මාණය වෙන්නේ නියතයක්. නමුත් A හා B කියන්නේ අසමාන්තර සහ බිඳුව නොවන දෛශික. ඒ නිසා මෙන්න මේ කොටසට ප්‍රමේය යොදන්න පුළුවන්. ඒ ප්‍රමේය යොදද්දී මේ පළවෙනි නියත කොටස වෙනම බිඳුව වෙනවා, දෙවෙනි නියත කොටස වෙනම බිඳුව වෙනවා. ඒ ඇසුරින් ඇල්ෆා බීටා වලින් එක සමීකරණයකුත් ඇල්ෆා බීටා ඇසුරින් තව සමීකරණයකුත් ගොඩ නැගෙනවා. ඒ සමීකරණ දෙක සමගාමී විදිහට විසඳුවම ඇල්ෆා හා බීටා හොයන්න පුළුවන්. හරි, ආදේශ කරන්න. මෙතන කිලිම මේකට ඍණ ඇල්ෆා මේක භාවිතා වුණා. මෙතන B 4න් එකක් ඇල්ෆා. මේක එහා පැත්තට ධන 3න් එකක්. මේක භාවිතා වුණා. මෙයත් හරි. මේක එහා පැත්තට ගත්තාම ධන. හැබැයි ඔව් ඒකත් ධන. 2 බෙදීම 3යි බීටා. හරි පැහැදිලිව ලියා ගන්න. මට ඉඩ මදි වුණා පොඩ්ඩක්. මේකත් හරි. මේක එහා පැත්තට ගියාම ඍණ. එහෙනම් මේක බීටා. ඔන්න ඔය පරිද්දෙන් ආවා. තේරුණාද? ඔන්න ලියපු විදියට. නමුත් අපි දන්නවා මොකක්ද අපි දන්නේ? මම ඒක නිල් පාටින් ලියන්නම් තේරුම් ගන්න. නමුත් A දෛශික හා B දෛශික අසමාන්තර අභිශූන්‍ය නොවන දෛශික බැවින්. ඇයි මේ වාක්‍ය හැම ගානකදීම අපි ලියන්නේ? මේ ගාන තමයි ප්‍රමේය ලියන්න, ප්‍රමේය භාවිතා කරන්න තඳා අවශ්‍යතාවය. අපි උත්තර බලන කතුවරයාට පැහැදිලිව ඉදිරිපත් කරන්න ඕනේ අපි මෙතනදී මේ ප්‍රමේය භාවිතා කරන්නේ මෙන්න මේ අවශ්‍යතාවය තෘප්ත කරන නිසා කියලා. එතකොට තමයි පුතේ ඔයාගේ පිළිතුර අංග සම්පූර්ණ පිළිතුරක් බවට පත් වෙන්නේ. කවදාවත් අංග සම්පූර්ණ පිළිතුරක් ලියන්නේ නැතුව අපිට සම්පූර්ණ ලකුණක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා දැන්ම පුතේ හුරු වෙන්න කොහොමද අංග සම්පූර්ණ පිළිතුරක් විභාගයට ලියන්නේ? ඒ පිළිතුර තුල අඩංගු විය යුතු සියලුම කාරණා මොනවාද කියන කාරණේ තේරුම් ගන්න දැන් උත්සුක වන්න. ඒ නිසා මෙන්න මේ කොටසට ප්‍රමේය භාවිතා කරනවා. ඇයි ප්‍රමේය භාවිතා කරන්නේ? මේ අවශ්‍යතා දෙක තෘප්ත කරනවානි කියන කාරණේ අපි වාක්‍යයකින් ලිව්වා. ඒ ලියපු ගමන් අපිට එහෙනම් ප්‍රමේය භාවිතා කරන්න පුළුවන් මොකද්ද? මේ පළවෙනි නියත කොටස ප්‍රමේය අනුසාරයෙන් බිඳුව වෙනවා. ඒ වගේම මෙන්න මේ දෙවන නියත කොටස ප්‍රමේය අනුසාරයෙන් බිඳුව වෙනවා. හරි. පළවෙනි කොටස සැලකුවොත් ඍණ ඇල්ෆා ධන 3න් 1 ධන 2 බෙදීම 3යි බීටා සමානයි බිඳුවයි. ඔන්න පළවෙනි කොටස. ඊට අමතරව සහ දෙවනි නියත කොටස ගන්න. 4න් 1යි ඇල්ෆා ඍණ බීටා සමානයි බිඳුවයි. ඔන්න දෙවනි නියත කොටස. දැන් පුතේ සමගාමී විදිහට මේ දෙන්න සුළු කරන්න ඔයාට ඇල්ෆා වලට සහ බීටා වලට උත්තර හොයන්න පුළුවන්. හැබැයි ඇල්ෆා බීටා හෙව්වා කියලා ගාන හදලා ඉවර නෑ පුතේ. ඊටු ටිකෙන් හම්බෙමු. ඕන පුතේ දැන් අපි සුළු කරන්නයි යන්නේ. මෙතනත් ඇල්ෆා බීටා වලින් සමීකරණයක්, මෙතනත් ඇල්ෆා බීටා වලින් සමීකරණයක්. මෙතනින්මනේ පහසු. මේකෙන් ගත්ත හැකි මොකද්ද? මෙතනින් ලේසියෙන්ම ගත්ත හැකි මොකද්ද? බීටා සමානයි 4න් 1 වතාවක් ඇල්ෆා. හරි. මේ ගෙන ආපු බීටා වලගේ මෙතෙන්ට ආදේශ කරන්න. ආදේශ කරාම මේ 3න් 1 මේ පැත්තේ තියාගන්න ඈ. 3න් 1යි සමානයි. මේ ඇල්ෆා මෙහා පැත්තට ගත්තාම ධන ඇල්ෆා. මෙයා එහා පැත්තට ගත්තාම ඍණ 2 බෙදීම 3 වතාවක් බීටා. ඒ බීටා වෙනුවට මෙතනින් ආදේශ කරනවා. දැන් මෙයා සමාන ලකුණින් මෙහා පැත්තට ආපු නිසානේ ඍණ වෙන්නේ. මෙයා සමාන ලකුණින් මෙහා පැත්තට ආපු නිසා ධන. බීටා වෙනුවට ආදේශ කරනවා 1 බෙදීම 4 වතාවක් ඇල්ෆා. එහෙනම් 3න් 1යි සමානයි ඇල්ෆා ඍණ මේ දෙන්න සුළු කරන්නකො 1 බෙදීම 6 වතාවක් ඇල්ෆා. එහෙනම් මේ දෙන්න සුළු කරන්න පොදු හරය ගන්න ඕන. පොදු හරය ගත්තාම මොකද්ද? මෙතනින් එනවා 6යි ඇල්ෆා බෙදීම 6 ඍණ 6යි ඇල්ෆා බෙදීම 6 ඍණ ඇල්ෆා බෙදීම 6 සුළු කරාම 5යි ඇල්ෆා බෙදීම 6යි. පොදු හරය අරන් සුළු කරාම ඔච්චරයි.
දැන් මෙයාට මෙයා කැපෙනවා. එතකොට මෙතෙන්ට 2යි. 3යි 6යි සුළු වුණාම 2යි. ඒ දෙකේ ඉලක්කම මෙහෙට යනවා. 2 බෙදීම 5 සමානයි ඇල්ෆා. එහෙනම් ඇල්ෆා වල අගය කීයද? 2 බෙදීම 5යි. ඔන්න ඇල්ෆා වල අගය හොයලා ඉවරයි. ඔන්න ඇල්ෆා වල අගය සමානයි 2 බෙදීම 5යි. දැන් පුතේ මේ හොයාගත්ත ඇල්ෆා වල අගය ගෙනල්ලා මෙතෙන්ට ආදේශ කරනවා. අර මන් දීර්ඝ අංක 1 සමීකරණය 2 සමීකරණය දදා ලිව්වේ නැහැ. ආදේශ කරන්න මෙතෙන්ට. බීටා සමානයි 1 බෙදීම 4 වතාවක් ඇල්ෆා. ඇල්ෆා කියන්නේ 2 බෙදීම 5යි. මෙයාට මෙයා සුළු වෙනවා. එතකොට 2යි. එහෙනම් බීටා වල අගය කීයද? 1 බෙදීම 10යි. බීටා වල අගය කීයද? 1 බෙදීම 10යි. එහෙනම් බලන්න ඇල්ෆා වල අගය 2 බෙදීම 5 කියලා හොයාගත්තා. බීටා වල අගය 1 බෙදීම 10යි කියලා හොයාගත්තා. හරි. දැන් මගේ දරුවන්ට පුළුවන් පුතේ මේ හොයාගත්ත ඇල්ෆා වල අගය භාවිතා කරලා බීටා වල අගය භාවිතා කරලා ආන් අර රූප සටහනට එන්න. ඒ රූප සටහනේ රේඛා ඡේදනය වෙන හැටි කියන්න. තේරුණාද? හරි. මන් ওই රේඛා ඡේදනය වෙන හැටි අතනින් පැහැදිලි කරන්න පුළුවන්ම ලේසියෙන්ම මේ නැත්තම් වෙනම රේඛාවක් ඇඳලා පැහැදිලි කරන්නත් පුළුවන්. මම වෙනම රේඛාවක් ඇඳලා ඉක්මනින්ම පැහැදිලි කරන්න. එන්නකො මෙහෙට. ඔයාලට මතකද ඇල්ෆා දාපු තැන? ඇල්ෆා දැම්මේ මකල ඉවරයි. AP දෛශිකය සමානයි ඇල්ෆා වතාවක් AD කියලා නේද ගත්තේ? මෙතෙන්ට ඇල්ෆාට ආදේශ කරොත් AP දෛශිකය සමානයි ඇල්ෆා කියන්නේ කීයද එහෙනම්? 2 බෙදීම 5 වතාවක් AD දෛශිකය. එහෙනම් මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුමපත් පුතේ A වල ඉඳන් D ට රේඛාවක් අඳිනවා. මෙන්න AD රේඛාව. මේ AD රේඛාව කොටස් 5කට බෙදලා ඒකෙන් කොටස් දෙකක් තියෙන තැන තමයි P. කොටස් 5කට බෙදලා කොටස් දෙකක් ගත්ත හින්දා මෙතන ඒකක 2යි මුළු ඒකක 5ක් නිසා මෙතන ඒකක 3යි. එහෙනම් ඡේදනයේ වන අනුපාතය කියන්නේ AP අනු PD සමානයි 2 අනු 3යි. ඒ කියන්නේ AP බෙදීම PD කියන්නේ 2 බෙදීම 3යි. ඔන්න ඒ කතාව ආවා. හරි. ඊළඟ එකට එන්නකෝ. ඊළඟට අපි ඉක්මනින්ම මේක ඉවර කරමු. ඊළඟ එක. බීටා වල තර්කය. බීටා වල තර්කය. බීටා ගත්තේ අනිත් පැත්තටනේ. ඒ ගත්තේ කොහමද? CP දෛශික. CP දෛශික සමානයි බීටා වතාවක් CB දෛශික. බීටා වල අගය කීයද? 10න් 1යි. එහෙනම් CP දෛශික සමානයි 10න් 1යි CB දෛශික. ඔහම නේද ආවේ? හරි. රේඛාවක් ඇඳා. මෙන්න CP රේඛාව. CB රේඛාව. මේක කොටස් 10කට බෙදලා ඒකෙන් එක කොටසක් ගත්තාම තමයි P. කොටස් 10කට බදලා එක කොටසක් ගත්තා නම් මේක ඒකක 1යි මේක ඒකක 9යි. තේරුණාද? එහෙනම් CP අනු PB සමානයි 1 අනු 9යි. තවත් විදියකට ලියුවොත් CP බෙදීම PB සමානයි 1 බෙදීම 9යි. පැහැදිලිද? එහෙනම් ඔයාලට පුතේ අන්නර රූප සටහන භාවිතයෙන් දැන් බෙදෙන අනුපාත ලකුණු කරගත්තා. මම මේක ඉක්මනින්ම අර රූප සටහනේ ලියලා පෙන්නන්නම්. මේ බලන්නකො ඉක්මනින්ම ලියලා. මට දැන් මේ ඉරි ටික වැඩගත් නෑ පුතේ. එහෙනම් ඒ ටික මැකුවා. මේක බෙදෙන හැටි. මේක බෙදෙන හැටි ආවේ CPPB 1 අනු 9යි. ඒ කියන්නේ මේක ඒකක 1ක් නම් මේක ඒකක 9යි. ඊළඟට මේක APPD මේක ඒකක 2ක් නම් මේක ඒකක 3ක්. පැහැදිලිද? ඔන්න බලන්න පුතේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් අපි ගානේ පළවෙනි කොටස හැදුවා. හැබැයි මගේ දරුවෝ දක්ෂ වෙන්න ඕනේ මේ සියලුම කාරණා ටික විනාඩි 5කට වඩා අඩු කාලයකදී කරලා ඉවර ගන්න. හේතුව මේ ගානේදී කොටස් දෙකක් අහනවනේ. ඒ කොටස් දෙකක් අහන්න හේතුව උසස් පෙළ පේපර් එකේදී අපිට මේ ගානට ලකුණු 60 70ක් 1000න් දෙනවනේ පුතේ. 1000න් ලකුණු 75ක් විතර දෙනවා කියලා හිතන්නකෝ. ඒක ඒ 75ක වගේ ලකුණු ප්‍රමාණය පුතේ අපි විනාඩි 12ක් 12මාරක් ඇතුළත හදන්න ඕනේ. එතකොට මේ ගානේ තවත් කොටසක් තියෙනවනේ අපිට හදන්න. එතකොට ඒ කොටස හදන්නත් වෙලාව ඉතුරු වෙන්න එපා. හැබැයි ඔය සමස්ත කොටස් ප්‍රමාණයටම අපිට වෙන් කරපු කාලය විනාඩි 12මාරක් නම් අපි දක්ෂ වෙන්න ඕනේ මේක අර විනාඩි 12මාරෙන් විනාඩි 5ක් 6ක් ඇතුළත හදලා ඉවර කරගන්න. මුලදී ඔයාලට මේ වේගය නැති වෙන්න පුළුවන් පුතේ. හැබැයි කාලයත් එක්කම ගණන් හදන්න දක්ෂතාවයේ ඇති වෙන්නත් එක්කම ගාන හදන්න යන කාලය අවම කරගන්න පුළුවන්. ඒ නිසා දරුවනේ දැන් අපි මේ ගානේ
මුල් කොටස හදලා ඉවරයි. දැන් ඔයාලා ඊළඟට අර අපි මකපු රතු පාට රේඛාව තියෙනවනේ. ඒ කියන්නේ මෙන්න මේක. මේ රේඛාව ඇඳගෙන මෙන්න මේ ලක්ෂයේ Q කියලා දාගෙන අපිට කතුවරයා හොයන්න කියන මේ රේඛාව Q වලින් බෙදෙන අනුපාතයත් මේ OP සහ PQ අතර අනුපාතයත් හොයන්න. මොනවද හොයන්න කියන්නේ ඊළඟ කොටසෙන්? AB රේඛාව Q ලක්ෂයෙන් බෙදෙන අනුපාතය. ඊට අමතරව OP සහ PQ අතර අනුපාතය. ඒ ටික හොයන්න. පුතේ දැන් මම ඔන්න ඊළඟ කොටස හදන්න ලැහැත්ති වෙනවා. හැබැයි වෙනස තියෙන්නේ පුතා ඊළඟ කොටසේදී ඔයාලට ගොඩාක් ගාන කල්පනා කරන්න වෙයි. පැහැදිලිද? මොකද දැන් චුට්ටියක් වෙනසක් මම මේ ගාන තුල කරලා තියෙනවනේ. ඒ නිසා ඔයා දක්ෂ වෙන්න කටුවැඩ කොලයක ගාන සම්පූර්ණයෙන්ම හදන්න. හදලා ඉවර වෙලා මගේ උත්තරෙත් එක්ක සසඳන්න බලාපන්. එතකොට පුතේ මගේ උත්තරෙත් එක්ක සසඳවලා බලද්දී ඔයා තුල තියෙන යම් අඩුපාඩුවක් හරි මම සිද්ධ කරන යම් අඩුපාඩුවක් හරි ඔයාටම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා දරුවනේ සෑම විටම උත්සාහ කරන්න ඕනේ තනියම ගණන් හදන්න. තනියම ගණන් හදාගෙන යනකොට තමයි පුතේ ඔයාට මේ විෂය කාරණා ඇත්තටම තේරුම් යන්නේ. ගුරුවරයා කොච්චර ගණන් ප්‍රමාණයක් පන්තිය තුල හැදුවත් ඒ ගණන් ඔයා බෝඩ් එක දිහා බලලා විතරක් නම් ලියාගන්නේ. දැන් නම් වීඩියෝ එක දිහා බලලා ලියා ගන්නවා. නමුත් ඒක ඔයාගේ යහපතට හේතු වෙන ප්‍රමාණය අඩුයි. ඒකත් හේතුවක් වෙනවා. නමුත් සෑම විටම උත්සාහකරනද තමන් තුළ කල්පනා කිරීමේ හැකියාව හදාගන්න. තේරුණාද? සෑම විටම ඔයා උත්සාහ කරන්න ඕන පුතේ තමන් තුළ කල්පනා කිරීමේ හැකියාව නිර්මාණය කරගන්න. හරි. දරුවනේ දැන් අපිට කියන්නේ මෙන්න මේ රේඛාව සම්බන්ධයෙන්ුත් මෙන්න මේ රේඛාව සම්බන්ධයෙන්ුත් අධ්‍යයනයක් කරන්න කියලා නේද? මොන රේඛාවද? මෙන්න මේ රේඛාව සම්බන්ධයෙන්ුත් මෙන්න මේ රේඛාව සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරන්න කියලායි කියන්නේ. එහෙනම් ඔය ගාන හදද්දී අපිට කියන්නේ මේ Q ලක්ෂය සම්බන්ධ කරගත්ත යම් නිගමනනේ. හරි. ඔන්න ඒ නිසා මම මුලින්ම අලි සරලව අපි මේ ගානට පිවිසෙනවා පුතේ. පළවෙනියට මම AB දෛශිකය සොයනවා. මොකද්ද මුලින්ම කරන්නේ? AB දෛශිකය සොයනවා. හරි. ඔන්න AB හෙව්වා. AB දෛශිකය සමානයි පුතේ පිහිටුම් දෛශික ඇසුරින් ඕනනම් ලිය හැකි මොකද්ද? අන්තලක්ෂයේ පිහිටුම් දෛශිකය ඍණ ආරම්භක ලක්ෂයේ පිහිටුම් දෛශිකය. තවත් විදිහකට ලිය හැකි වොනම් AB දෛශිකය සමානයි AO දෛශිකය ධන OB දෛශිකය. දැන් ඊළඟ කාරණය. ඊළඟට අපි AQ දෛශිකය සොයමු. මොකක්ද ඊළඟට හොයන්නේ නම්? AQ දෛශිකය සොයමු. මේ AQ දෛශිකය සොයද්දී නේද අර නොදන්න නියතය අපිට සම්බන්ධ කරගන්න වෙන්නේ. හේතුව මෙන්න මේ රේඛාව Q ලක්ෂයෙන් බෙදෙන අනුපාතය අපි දන්නේ නැහැ. ඒ නිසා පුතේ AQ දෛශිකය සමානයි නියතයක් දාගන්න එපා. මොකක්කෝ නියතයක් වතාවක් AB දෛශිකය කියලා ගන්නවා. එහෙනම් මේක නියතයක්. පැහැදිලිද? මෙන්න මෙයා නියතයකි. නියතයක් කියන එකේ අනිත් තේරුම තමයි අදිශය. දැන් මේක නියතයක් නම් ඕන් ඔය නියතයෙන් පස්සේ AB දෛශිකයට ආදේශ කරගන්න පුළුවන්. එහෙනම් පුතේ AQ දෛශිකය සමානයි AQ දෛශිකය සමානයි නියතයක් වතාවක් B දෛශික ඍණ A දෛශික කියලා ලබා ගන්න පුළුවන්. හරි. ඔය කොටසත් ඉවරයි නේද? ඔය කොටසත් ඉවරයි. ඊළඟට ඔය පරිද්දෙන්ම පුතේ ඔය පරිද්දෙන්ම අපිට මේ බලන්නකො මෙන්න මේ රේඛාව සම්බන්ධ කරගන්න වෙනව නේද? පුතේ මේ රේඛාව සම්බන්ධ කර ගනිද්දී ඔයාලා පටල ගන්න එක තැනක් තියෙනවා. මොකක්ද මේ පටල ගන්න තැන? දැන් අපිට මෙන්න මේ රේඛාවට අදාළ සමස්ත දෛශිකය හොයන්න බෑ නිවැරදිව. හේතුව ඇයි? මේ දෛශිකය හොයන්න පුළුවන් ආකාර දෙකයි. එක්කෝ මෙතනින් පටන්ගෙන මෙතෙන්ට ගියා. ඒක හොයන්න පුළුවන්. ඊට පස්සේ එතනින් පටන්ගෙන මෙතෙන්ට ආවනේ. නමුත් මේ දෛශිකය අපි තාම හොයාගෙන ඉවර නැහැ. ඊළඟ විදිය මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකය සමානයි මෙතන ඉඳන් මෙතෙන්ට ගියා. ඒ කියන්නේ B දෛශිකය. ඒකට එකතු වුණා මෙතන ඉඳන් මෙතෙන්ට. නමුත් මේ දෛශිකය හොයාගෙන ඉවරත් නැහැ. පැහැදිලිද කාරණා ටික? ඒ නිසා එතනදී අපි හිර වෙනවනේ. ඒ නිසා මම කපටි වැඩක් කියන්නම්. මෙන්න මේ සමස්ත දෛශිකය හොයන්න පුළුවන් විදිහ මම වෙනත් විදිහකට ඔයාලට පැහැදිලි කරනවා. මොකද කරන්න යන්නේ? මෙන්න මේ සමස්ත OQ දෛශිකයේ හොයන විදිහ පුතේ වෙනත් විදිහකට පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරන්න කලින් අපි
OP දෛශිකය හොයනවා. මොකක්ද ඊට කලින් අපි මොකක්ද කරන්නේ? OP දෛශිකය හොයනවා. ඔන්න බලන්න. මොකක්ද ඊළඟට කරන්නේ අපි? ඒකට කොටවම කලින් OP දෛශිකය සොයමු. පුතේ OP දෛශිකය සමානයි නේද? ඔයාලා ළඟ උත්තර තියෙනවා. කලින් උත්තර මම දැන් මකලා ඉවරයි. OP දෛශිකය සමානයි නේද? OC දෛශිකය ධන CP දෛශිකය. හරි. OC දෛශිකය කියන එක දන්නවා. දෙක බෙදීම 3 වතාවක් A දෛශිකය ධන. CP දෛශිකය මොකද්ද? CP දෛශිකය කියන්නේ පුතේ 10න් එකක් CB දෛශිකය නේද? ඒවා මම මකලා තියෙන අලුතෙන් ගන්නම්. 10න් එකක් ඒ කියන්නේ CB දෛශිකය. CB රේඛාව ඒකක 10කට බෙදලා ඒකෙන් එකක් ගත්තා නම් හරිනේ. හැබැයි දැන් මේ CB රේඛාව මට ඕන වෙන නිසා මේ CB දෛශිකය කියන එක ඔන්න මම ලියනවා. CB දෛශික සමානයි. C වල ඉඳන් O ට ගියා ඍණ දෙක බෙදීම 3 වතාවක් A දෛශික ධන ඊළඟට O වල ඉඳන් B ට ගියා ඒ කියන්නේ B දෛශික. මේක කලින් ගත්ත පුතේ මම මකලා තියෙන නිසා තමයි මම මේ විදිහට ආයෙම මෙතනදී අලුතෙන් හදලා ගත්තේ. එහෙනම් 10න් එකක් CB දෛශික කියන එක තමයි මේ ලියලා තියෙන්නේ. දැන් මේ පරිද්දෙන් අපිට OP දෛශිකය කියන්න පුළුවන්. ඇයි මම මේ OP දෛශිකය ගත්තේ? OP දෛශිකය ගත්තේ පුතේ OQ දෛශිකය පිළිබඳ සම්බන්ධතාවයක් නිර්ණය කරගන්න. හරි බලන්න. ඔන්න මම මෙතන අඳිනවා පුතේ ඔය OPQ රේඛාව. OPQ රේඛාව ඇඳලා. හරි. මගේ දරුවන්ට තේරෙනවද මේක එකම රේඛාවක පිහිටි ලක්ෂ 3ක් නේද OPQ? එහෙනම් ලක්ෂ 3ක් ඒකරේඛීය වීම කියන સિદ્ધාන්ත කොටසදී මම පැහැදිලි කරා මගේ පුතාලට මතකද? මේ දෛශික කොටස ඇසුරින් සමස්ත දෛශිකය ප්‍රකාශ කරන්න පුළුවන්. මේ දෛශිකයේ ඇසුරින් සමස්ත දෛශිකය ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම ඕනනම් මේ දෛශික කොටස ඇසුරින් මෙයාව ප්‍රකාශ කරන්න බැරිද? පුළුවන් නේද? දැන් උදාහරණයක් විදිහට උන පැහැදිලි කරනවා. මේ කොටස මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන කොටස සහ මේ කොටස සලකලා මම ගන්නම්කෝ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දෛශිකයේ P දෛශිකය කියලා. මෙන්න මේ කොටස ගන්න බැයිද 2යි P දෛශික කියලා? ගත්තා කියලා හිතන්නකො නිකන්. එහෙනම් ඔයාට ලියන්න බැයිද? මෙන්න මේ දෛශික කොටස සහ සමස්ත දෛශිකය අතර සම්බන්ධතාවය පුළුවන්. ඔයාට ගන්න බැයිද මේ දෛශිකය හා සමස්ත දෛශිකය අතර සම්බන්ධතාවය පුළුවන්. ඒ වගේම ඔයාට ගත්ත හැකි මේ දෛශිකයෙන් භාගයක් මේ දෛශිකය කියලා කියන්නත් පුළුවන්. මොකද්ද කියන්න පුළුවන්? මේ දෛශිකයෙන් භාගයක් මේ දෛශිකය කියලා කියන්නත් පුළුවන්. හැබැයි මේ භාගයක කතාව ආවේ මේක 2යි P වෙලා මේක P උන හින්දා නේද? තේරුණාද? නමුත් අපි මෙතනදී දන්නවාද මේක 2යි Pද මේක Pද කියලා ඒව මොනවත් දන්නේ නැහැ. තේරුණාද? මෙතනදී ඒව දන්නේ නැහැ. නමුත් මෙතනදී මට ඕනේ නම් කියන්න බැයිද? OP දෛශිකය සමානයි මොකක් හෝ නියතයක් වතාවක් PQ දෛශිකය කියලා කියන්න බැරිද ඕනේ නම්? එහෙම කියන්න පුළුවන්. බැරි වෙලාවත් දැන් මේ බලන්න OP දෛශිකය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එක. PQ දෛශිකය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන එක. හා බැරි වෙලාවත් මේක දෙකේ ඉලක්කම වුණා කියන්නේ. මෙන්න මේක දෙකේ ඉලක්ක x වල කියන නියතයේ අගය දෙකක් වුණා. x කියන්නේ නියතයක් නේ. මේ x කියන නියතයේ අගය දෙකේ ඉලක්කමක් වුණොත් ඒකේ තේරුම මොකද්ද? PQ දෛශිකය වගේ දෙගුණයක් OP දෛශිකය වෙනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ පරිද්දෙන් අපිට OP දෛශිකයේ ඇසුරින් PQ දෛශිකය ප්‍රකාශ කරගන්නත් පුළුවන්. මේක හැබැයි කලින් ගණන් දෙකේදී හවුුනේ නැහැ. ඊට කියන්නේ මේ ගාන සාකච්ඡා කරන්න කලින් හදපු ගණන් වලදී අපිට මේක අහුුනේ නැහැ. ඒ නිසා මේ ගානට පුතේ මේක සුන්දර අලුත් දෙයක් වෙයි. නමුත් මේක අලුත් දෙයක් වෙන්නේ නැහැ මොන දරුවන්ටද? අර ලක්ෂ 3ක් ඒකරේඛීය වීම කියන කාරණය නිවැරදිව තේරුම් ගත්ත දරුවන්ට මේක අලුත් දෙයක් වෙන්නේ නැහැ. පැහැදිලිද? මෙතනදී අපි කලේ මේ දෛශිකයේ ඇසුරින් සමස්ත දෛශිකය ප්‍රකාශ කළ හැක. මේ දෛශිකයේ ඇසුරින් සමස්ත දෛශිකය ප්‍රකාශ කළ හැක. ඒ වගේම මේ දෛශිකයේ ඇසුරින් මේ දෛශිකයද ප්‍රකාශ කළ හැක කියන තර්කය තමයි මම මෙතනදී භාවිතා කළේ. තේරුණාද මගේ පුතාලට? හරි. ඔය නිසා පුතේ මම මේ ගානට අදාළව මෙන්න මේ විදිහේ දෙයක් භාවිතා කරනවා. මොකද්ද මම භාවිතා කරන්නේ? OP දෛශිකය සමානයි x වතාවක් PQ කියලා භාවිතා කරනවා කියලා හිතන්න.
දැන් තේරුණාද නැද්ද? 100%ක් නිරවුල්ද? පැහැදිලිද? හරි. තව කෙනෙක්ට ඕක ඕනේ නම් මෙහෙමත් කියන්න බැයිද? තව කෙනෙක්ට ඕක ඕන නම් මෙහෙම කියන්නත් පුළුවන්. හොඳට තේරුම් ගන්න මේ කියන ඒවා. PQ දෛශිකය සමානයි PQ දෛශිකය සමානයි y වගේ නියතයක් වතාවක් OP දෛශිකය. එහෙම කියන්නත් පුළුවන් නේ. හරි. දැන් මේකේ තේරුම මොකද්ද? OP දෛශිකය වගේ y ප්‍රමාණයක් ගත්තොත් ඒකෙන් ලැබෙන්නේ මොන දෛශිකයේද? PQ දෛශිකය. තේරුණාද? හරි. උදාහරණයකට y ට අපි භාගය දාමු. y වෙනුවට ආදේශ කරනවා භාගය. මේකේ තේරුම මොකද්ද? මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන OP දෛශිකෙන් භාගයක් ගත්තොත් කොටසක් ගත්තොත් ආන්ගේ භාගයේ අගය හරියටම කාට සමානයිද? PQ දෛශිකයට සමානයි. ඒ කියන්නේ මේ දෛශිකය ඇසුරින් මේක ප්‍රකාශ කරගන්නත් පුළුවන්, මේ දෛශිකය ඇසුරින් මේක ප්‍රකාශ කරගන්නත් පුළුවන්. තේරුණාද ඒ කියපු තියරිය? හොඳට බලන්න. දැන් අනුපිළිවෙලින් පුතේ මේ වීඩියෝස් ටික බලපු දරුවන්ට මේක නැවත නැවත තේරුම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ පුතේ. එහෙනම් මේක මට භාවිතා කළොත් ආන් අතන තියෙන PQ දෛශිකය ප්‍රකාශ කරන්න පුළුවන් පුතේ. PQ දෛශිකය සමානයි y වතාවක් OP. OP කියන්නේ මෙන්න මේ පල්හැල්ල ඔක්කොම. තේරුණාද? OP දෛශිකය මෙන්න මෙතන y යනු නියතයකි. y යනු නියතයකි. නියතයක් කියන්නේ පුතේ මේක අදිශයක් කියන එක. දැනට මම OP ට මෙතනින් ආදේශ කරන්න ගියේ නැහැ පුතේ මේක ටිකක් දිග උත්තරයක් නිසා. දැන් තේරුණාද? එහෙනම් මෙතන PQ දෛශිකයත් හොයාගෙන ඉවරයි. හැබැයි නොදන්න y ඇසුරෙන්. ආපහු මෙතෙන්ට එන්න. AQ දෛශිකයත් හොයාගෙන ඉවරයි නොදන්න නියතයක් ඇසුරෙන්. එහෙනම් අපේ රූප සටහනට ආවොත් මේක නේද අපේ රූප සටහන? මේ රූප සටහනේ AQ දෛශිකය හොයාගත්ත නොදන්න නියතයක් ඇසුරින් PQ දෛශිකය හොයාගත්ත නොදන්න නියතයක් ඇසුරින්. එහෙනම් මේ දෛශිකයක් දන්නවා මේ දෛශිකයක් දන්නවා නම් පුතේ ඔය AQ දෛශිකයටත් PQ දෛශිකයටත් මෙන්න මේ ත්‍රිකෝණය සම්බන්ධ කරලා දෛශික අතර සම්බන්ධයක් යොදන්න පුළුවන්. මොකද්ද කරන්නේ? මේ දෛශිකයක් දන්නවා නම් මේ දෛශිකයක් දන්නවා නම් මේ ත්‍රිකෝණය සම්බන්ධ කරලා අපිට සම්බන්ධතාවයක් යොදන්න පුළුවන්. පැහැදිලිද? අන්නේ සම්බන්ධතාවයේ භාවිතයෙන් ඔය නොදන්න නියත දෙක ඔයාලට හොයන්න පුළුවන්. ඊට අමතරව තව කෙනෙක්ට ඕන නම් මේ ත්‍රිකෝණය සම්බන්ධ කරගන්නේ නැතුව මෙයත් ඉන්නවා නම් ඒ දෙන්නාම සම්බන්ධ වෙනවනේ මෙන්න මේ හැඩයට. එහෙනම් මේ හැඩයට දෛශික ඓක්‍යය යොදන්න පුළුවන්. කොහොමද ඒකට ලියන්නේ? AQ දෛශිකය සමානයි AC දෛශිකය ධන CP දෛශිකය ධන PQ දෛශිකය. ඔය මොන විදිහට ලියලා හරි පුතේ ඔය නොදන්න නියත දෙක හොයන්න පුළුවන්. නොදන්න නියත දෙක හොයනවා නම් පුතේ මේ ගානට අදාළ උත්තර ගන්නත් පුළුවන්. දැන් ඒ විදිහට උත්සාහ කරගෙන යන්න. දැන් පුතේ මම ලබාගත් ප්‍රතිඵල ටික ලියලා තියෙනවා. දැන් AQ දෛශිකය කියන්නේ මේක, OP දෛශිකය කියන්නේ මේක. එතකොට මම අර ගත්ත උත්තරේමනේ මෙතන තියෙන්නේ. ඔයාලට එතකොට මේක වරහන් සුළු කරලා එහෙම මේක තවත් සුළු කරන්න පුළුවන්. මම තාම ඒවා සුළු කරේ නැහැ. නමුත් ඔයාලා පුළුවන් නම් දැම්ම සුළු කරගෙන යන්න. එතකොට ගාන හදන්න පාසුයි. ඊළඟට PQ දෛශිකයත් ලිව්වා. පැහැදිලිනේ? පුතේ මම බෝඩ් එක මකන නිසා නිතරම මේ උත්තර ටික මට ඉස්සරහට ඕන වෙන නිසා තමයි මේ ලියලා තියාගන්නේ. ඔයාලට එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි අතන දැක්කෙන රතු පාටින් ලකුණු කරපු ත්‍රිකෝණයට දෛශික ඓක්‍ය නියමය දාමු. එතකොට මට ගත්ත හැකි එහෙනම් මොකද්ද? PQ දෛශිකය සමානයි. ඔන්න ගන්න පුළුවන් ප්‍රතිඵලය මොකද්ද? අපි ගමු AQ දෛශිකය සමානයි AQ දෛශිකය සමානයි AQ AP දෛශිකය ධන AP දෛශිකය ධන මොකද්ද? PQ දෛශිකය කියලා ගත්ත හැකි. AQ දෛශිකය සමානයි AP දෛශිකය ධන PQ දෛශිකය. දැන් කෙලින්ම මට AQ දෛශිකය වෙනුවට ආදේශ කරන්න බැරිද? පුළුවන්. මොකද්ද? ලැම්ඩා වතාවක් B දෛශික ඍණ A දෛශික. ඔන්න ආදේශ කරා. සමානයි. ඊළඟට මෙතනදී ආදේශ කරන්න ඕන AP දෛශිකය. දැන් පුතේ මගේ කලින් හදලා තියෙනවා AP දෛශිකය. නමුත් මෙතනදී මම AP දෛශිකය මැකුවා. ඔයාලා බලන්න AP දෛශිකය මොකද්ද ඔයාලට ආවේ කියලා. ඔයාලට ආවා ඔන්න බලන්න මම ඒක කෙටියෙන් ලියනවා. ඔයාලට ආපු උත්තරේ AP දෛශිකයේ විදිහට ඔයාලට ලැබිලා තියෙනෝනේ AP දෛශිකය සමානයි මොකද්ද? ඇල්ෆා වෙනුවට දැම්ම අපි 2 බෙදීම 5යි.
ඇල්ප වතාවක් AD දෛශිකය කියලා එක තැනකදී ලිව්වා මතකද මුලින්ම ගානේ AP දෛශිකය සමානයි 2 බෙදීම 5 වතාවක් AD දෛශිකය. ඕක සුළු කරාම 2 බෙදීම 5 වතාවක් AD දෛශිකයනේ. ඒ කියන්නේ ඍණ A දෛශිකය ධන 4න් එකක් B දෛශිකය. ඔන්න ඔහොම එකක් නේ ආවේ. එහෙනම් මේක තමයි AD දෛශිකය. මම මකලා තියෙන ඔයාලා ගාව තියෙනවා. එහෙනම් AD දෛශිකය AP දෛශිකය AP දෛශිකය වෙනුවට ගෙනල්ලා මෙතෙන්ටත් ඒක ආදේශ කරමු. එතකොට එනවා 2 බෙදීම 5 වතාවක් ඍණ A දෛශික ධන 4න් එකක් B දෛශික. ඊට අමතරව එකතු වෙන්න ඕනේ PQ දෛශිකය. බලන්න PQ දෛශිකය කියන්නේ මොකද්ද? PQ දෛශිකය කියන්නේ y වතාවක් මොකද්ද? P y වතාවක් OP දෛශිකය. PQ දෛශිකය කියන්නේ y වතාවක් OP දෛශිකය. OP දෛශිකය කියන්නේ 2 බෙදීම 3 වතාවක් A දෛශික ධන 10න් එකක් වරහන් ඇතුලේ ඍණ 2 බෙදීම 3යි A දෛශික ධන B දෛශික. ඔන්න ඔහොම එකක් නෙන්නේ. ටිකක් දිගයි මේ ක්‍රමයටනේ. දැන් මේ හදපු විදිහට මේ උත්තරේ ටිකක් දිගට ආවා. පැහැදිලිද? මේක අපි හදමු කලබලයක් නැතුව නිමාඩු පාඩුව මේක අපි හදලා බලමු. දැන් බලන්න මෙතනක් තියෙන්නේ B දෛශික A දෛශික. මෙතනක් තියෙන්නේ B දෛශික A දෛශික. මෙතනක් තියෙන්නේ A දෛශික B දෛශික විතරයි. එහෙනම් අපේ ප්‍රමේයට දාන්න පුළුවන්. ඇයි? මේ සමස්ත දීර්ඝ ප්‍රකාශනය තුල තියෙන A හා B දෛශික පමණයි. ඊළඟට මේකේ නොදන්න පද කීයක් තියෙනවද? මෙතනින් එක නොදන්න පදයක් තියෙනවා, මෙතනින් තව නොදන්න පදයක් තියෙනවා. එහෙනම් නොදන්න පද දෙකයි. එහෙනම් අපි කතා කරපු අපේ වැදගත් මෙහෙයක් කරන ප්‍රමේයට මේක අන්තර්ගත කළොත් පුතේ අපිට මේ ප්‍රමේය ඇසුරින් අනිවාර්යයෙන්ම මේකට උත්තරයක් හොයන්න පුළුවන්. මොනවටද උත්තරයක් හොයන්න පුළුවන්? නොදන්න පද දෙකට උත්තරය හොයන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මේ සියලුම පද එක පැත්තකට ගන්න. එක පැත්තකට අරගෙන මේක සමානයි අභිශූන්‍ය තත්වයටපත් කරගන්න. ප්‍රමේය යොදන්න පුළුවන් විදිහට මේක සුළු කරන්න. සුළු කරාම පුතේ වාට අනිවාර්යයෙන්ම ඔය නොදන්න නියත දෙක හොයන්න පුළුවන්. ඊළඟ කාරණය පුතේ දැන් අපි මේ විදිහට පැහැදිලි කරගෙන ගියාම අපිට තේරෙනව නේද මේක ටිකක් දිගට යනවා. මේක නිකන් සරල විවර වෙන්නේ නැහැ මේ ගාන. තවත් ටිකක් ගැඹුරට ගියා වගේ හිතෙනව නේද? ඒ නිසා අපි මේ ගානම මේ අවසාන කොටසම තව විදිහකටත් හදලා බලමු. පැහැදිලිද? මේ අවසාන කොටසම තව විදිහකටත් හදලා බලමු. මේ ක්‍රමයට වඩා ඒක ලේසි වෙයිද කියලා. පැහැදිලිද? ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ සියලුම දේවල් වලින් අපි කරන්නේ පුතේ ඔයාලගේ අලුත් හිතීමේ රටාවක් ඇති කරනවා. ඒ අලුත් හිතීමේ රටාවෙන් පුතේ ඔයාට අර විභාග ගණන් පහසුවෙන්ම තේරුම් ගැනීමේ හැකියාව තමයි ඔයා තුලම නිර්මාණය කරන්නේ. දැන් ඔයා තුලම ඇති වෙනවා නම් අලුත් ගණන් තනියම හිතන්න හැකියාව. අලුත් ගණන් තනියම විසඳන්න හැකියාව. ඒකනේ ඒකක් ගන්න හේතුව වෙන්නේ. ඒ නිසා පුතේ කලබලයක් නැතුව නිදහසේ මේක සුළු කරන්න. අපි කලින් හදපු ගණන් වල සුළු කිරීම මේකට භාවිතා කරන්න පහසුයි. සමාන ලකුණින් පද ගොඩාක් මේ පැත්තේ තියෙන නිසා අඩු පද ප්‍රමාණයක් තියෙන මෙන්න මේ දෙන්නා මේ පැත්තට ගෙනිච්චොත් වඩා පහසුයි. එතකොට පුතේ මෙතනින් නිමාන අභිශූන්‍ය දෛශිකය සමානයි. ප්‍රමේය දාන්න යන්නේ. දැන් වරහණක් වතාවක් A දෛශික ධන වරහණක් වතාවක් B දෛශික ෆෝමැට් එකට නේද මේකපත් කරන්න යන්නේ. හරි. මුලින්ම අපි මේකට කොච්චර පද ප්‍රමාණයක් මෙතෙන්ට කොච්චර පද ප්‍රමාණයක් ලියවෙනවාද කියලා දන්නේ නැහෙනේ. කොච්චර පද ප්‍රමාණයක් ලියවෙනවාද කියලා දන්නේ නැති නිසා පුතේ මම මුලින්ම A දෛශික ටික ලියලා ඉන්නම්කෝ. හරි. මෙයා මෙතනින් එනවා ඍණ පදයක්. ඒක මෙහෙට ගත්තාම ධන. එහෙනම් මේක හරි. එතකොට අපි මේක භාවිතා කරලා ඉවරයි. මෙතනින් ඍණ 2 බෙදීම 5. ඒක භාවිතා කරලත් ඉවරයි. මේක වෙන A නෑ. මෙතනින් එනවා ධන 2y බෙදීම 3යි. මේක භාවිතා කරලත් ඉවරයි. තව මේ දෙන්න සුළු වෙනවනේ. මේ දෙන්න සුළු වෙලා මෙයත් එක. මේ දෙන්න සුළු වුණාම ලකුණ ඍණ. මෙයාට ඍණ 1 බෙදීම 15යි. 1 බෙදීම 15යි නියතේ y. මේ දෙන්න සුළු කරන්නකෝ. මෙතනින් එනවා 5යි 5 15යි. ඍණ නියතේ y. එතකොට මේකත් හරි. වෙන කවුරුත් නැහැ. ඔන්න ඔය විදිහට ආවා. හරි. ඊළඟට b. මේක ධනනේ. සමාන ලකුණින් මෙහාට ආපුවම ඍණ. එහෙනම් නියතේ දැම්මා. එතකොට මේකත් භාවිතා වුණා. මේක මේ දෙන්න සුළු වෙනවනේ. එතකොට මෙතෙන්ට එනවා 2ක් 10ක්. හැබැයි ඒක ධන. 1 බෙදීම 10යි. එතකොට මේකත් හරි.
මේ දෙන්නා මේක භාවිතා වුණා මෙයා භාවිතා වුණා මෙතනින් එහෙනම් මේක ධන 1 බෙදීම 10 වතාවක් y ඔන්න බලන්නකෝ සුළු කරා ඒ කියන්නේ මේකත් හරි සියලුම පද ටික භාවිතා කරානේ දැන් මේකට ප්‍රමේයට අන්තර්ගත කරන්න තියෙන්නේ එතකොට අපි ලියන වාක්‍ය මොකද්ද වාක්‍යේ a දෛශික හා b දෛශික යනු අසමාන්තර අභිශූන්‍ය නොවන දෛශික බැවින් අසමාන්තර අභිශූන්‍ය නොවන දෛශික බැවින් අනිවාර්යයෙන්ම ප්‍රමේය භාවිතා කරන්න පුළුවන්. ප්‍රමේය භාවිතා කළොත් පුතේ මේ පළවෙනි පද සෙට් එක ඒ කියන්නේ පළවෙනි නියතය ප්‍රමේය අනුසාරයෙන් බිඳුව වෙන්න ඕනේ. මෙන්න මේ දෙවන නියතය ප්‍රමේය අනුසාරයෙන් බිඳුව වෙන්න ඕනේ. එතකොට ඔයාට තියෙන්නේ පුතේ මේ පළවෙනි නියතයේ තියෙන දිගක් පද ගොඩයි. මෙන්න බලන්න. ඒ අපි හදන්න පටන් ගත්ත ක්‍රමයේ අනුව උත්තරේ දිගයි. මේක බිඳුව වෙනවා සහ ඊළඟ කොටස මේක බිඳුව වෙනවා. එහෙනම් මේ දෙක සුළු කරලා උත්තරයක් ගන්න උත්සාහ කරන්න. අපි දැන් ඒකට කාලය වෙන් කරගමු. පුතේ අපි ඔන්න ලබාගත්ත ඒ සමීකරණ දෙක ලියලා තියෙනවා සුළු කරලා නැහැ. පැහැදිලිද? දැන් මම ආයෙමත් කියන්නේ මෙච්චර දිගට සුළු කරන්න ඕනේ නැහැ. ඔයාලට කෙටියෙන් සුළු කරන්න පුළුවන්. හැමෝටම තේරුම් යන්නේ මෙච්චර කරන්නේ. හරි. අරකට වඩා මේක පහසුයි වගේ හිතන නිසා මුලින්ම මේක සුළු කරමු. මේක සුළු කරද්දි තේරුම් ගන්න දරුවනේ පුතේ මේ 10න් එක මේ පැත්තේ තනි කරගත්තොත් ඔන්න මොකක්ද වෙන්නේ? මෙන්න මේ වගේ එකක් එනවනේ. එහෙනම් මේ ප්‍රකාශනය තවත් සරල කරගත්ත හැකි මේක 10න් වැඩි කරනවා. එතකොට එනවා 1 සමානයි. ඔන්න ඔය වගේ සමීකරණයක් අපිට ලැබෙනවා. මේක අපි ගමුකෝ අංක 2 කියලා. එහෙනම් අපිට මේක ගාන හදද්දී ඕන වෙනවා. පැහැදිලිද කරපු දෙය? දැන් සරල සමීකරණයක් හදාගත්තා. ඔය විදිහටම මේකත් සරල සමීකරණයක් බවට පත් කරගන්න ඕන නේද? හා මේක සරල සමීකරණයක් බවට පත් කරගත්තා. අපි මෙයා මේ පැත්තට ගමු. ඔන්න. මෙච්චර දුක් විඳින්න එපා. ඉතින් හරි ලස්සනට උත්තර ගන්න. හා මේක පොදු හරයක් බවට පත් කරන්න නම් කීයෙන්ද වැඩි කරන්න ඕනේ? හා 15න් වැඩි කරමු. එතකොට මෙතනින් 5ක් එනවා. ඒ කියන්නේ 10යි. එතකොට මෙතෙන් දෙන්නේ 3යි 6යි. දැන් 15න් වැඩි කරපු ගමන් 15 මෙතෙන්ට එනවා. මෙතෙන් දෙන්නේ 5යි. ඒ කියන්නේ මේක 10 වෙන්නේ. මෙතෙන් දෙන්නේ 1යි. ඒ නිසා y. මෙතෙන් දෙනවා 3ක්. ඒ නිසා 6යි. සුළු කරාම හරි. දැන් මේක තවත් සුළු වෙලා යනවනේ. ඇයි මේ ඔක්කොම 3න් බෙදෙනවා. ඔන්න ඔය තත්ත්වය එකක් ආවා. එහෙනම් මේක ගමු අංක 1. දැන් තව කෙනෙක්ට ඕකටම තර්කයක් කරන්න පුළුවන්. මෙච්චර දිගට සුළු කරන්න ඕනේ නැහැ නේ සර්. මෙන්න මේ දෙන්න මුලින්ම සුළු කරලා හිටියානම් අපිට පහසුවෙන්ම ඒ උත්තරේට යන්න තිබ්බා කියලා. ඒත් ප්‍රශ්නයක් නැහැ. මේ දෙන්නගේ පොදු හරය ගත්තා කියන්නකො. එතකොට මෙතෙන්ට එන්නේ 5න් වැඩි කරාම 10යි y බෙදීම 15යි. ඒක සුළු කරාමත් එනවා මේ පද දෙකෙන් 9යි y බෙදීම 15යි. 9යි y බෙදීම 15 කියන එක සුළු කරාම 3යි y බෙදීම 5යි. 3යි y බෙදීම 5 කියන එක මෙතෙන්ට ආවනම් ප්‍රකාශනයම 5න් වැඩි කරනවා. එතකොට එනවා මෙතෙන්ට 5ක්, මෙතෙන්ට එනවා 3යි y, මෙතෙන්ට එනවා 2ක්. ඒ විදිහට සුළු කරන්නත් පුළුවන්. මම කලේ මේ ප්‍රකාශනයේම එකපාර සුළු කරපු එක තව කෙනෙක්ට ඕනනම් මේ පද දෙක මූලිකව සුළු කරලා ඒක ගන්න පුළුවන්. ඒත් මේ උත්තරේම එනවා. ඒ සුළු කිරීමේ ක්‍රමවේදය Tamanට ආවේනික විදිහට හදා ගන්න පුතේ. හරි. සමීකරණ දෙකක් ආවනේ. පළවෙනි එක මොකද්ද පුතේ? පළවෙනි එක අපිට ආපු සමීකරණය මොකද්ද? පළවෙනියටම ආවා මෙන්න මේක. අංක 1. දෙවෙනියට ආව මොකද්ද? මේන් අංක 2. දැන් මේක සුළු කරලා නොදන්න පද දෙකනේ හොයන්න තියෙන්නේ. හා සුළු කරමු අපි ලේසියෙන්ම. අපි මේක දෙකෙන් වැඩි කරලා මෙයාගෙන් අඩු කරමු. දෙකෙන් වැඩි කරාම මේ පදයට මේ පදේ කැපිලා යනවා. එතකොට එනවා මෙතෙන්ට 6යි. අඩු වෙනවා කියන්නේ එකතු වෙනවනේ. එතකොට 7යි y සමානයි.
මේක දෙකෙන් වැඩි කරාම 4යි. 4න් එකක් අඩු වෙනවා. එතකොට 3යි. එහෙනම් y වලාගේ කීයද? 3 බෙදීම 7යි. එහෙනම් y වලාගේ 3 බෙදීම 7යි. ආන්ගේ y වලාගේ හොයලා ඉවරනම් පස්සේ ඒ y වලාගේ එක්කෝ මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන්. ආදේශ කරමු. y වලාගේ ආදේශ කරොත් මොකක්ද වෙන්නේ? y වලාගේ කියන්නේ 3 බෙදීම 7. මේක සුළු කරාම කීයද එන්නේ? මෙයා මෙහෙට ආපුවම ධන. එතකොට මේක 7 බෙදීම 7යි. එතකොට 10 බෙදීම 7 බවට පත් වෙනවා. හරිද වැරදිද? දැන් මෙයා මෙහාට ආපුවම ධන 3 බෙදීම 7යි. හරි. එතකොට මේක සුළු වුණාම ඔන්න ඔය තත්ත්වයේ උත්තරයක් අපිට එනවා. දැන් තේරුණාද? දැන් බලන්න නොදන්න පද දෙකක් තිබ්බා, නොදන්න නියත දෙකක් තිබ්බා. අපි මේ නියත දෙකට උත්තර හෙව්වා. එකක් 3 බෙදීම 7 කියලා ආවා, අනිත් එක 1 බෙදීම 7 කියලා ආවා. දැන් මගේ දරුවෝ ටික මේ ලැබුණ උත්තර දෙක ආන් අතෙන්ට ගිහිල්ලා ගලප ගන්න. රූපයට ගලපගෙන බලන්න. මේ උත්තර ටිකත් එක්ක අපිට අර බෙදෙන අනුපාත, ඡේදනය වෙන අනුපාත ගලප ගන්න පුළුවන්ද කියලා. මේ සුළු කිරීම ටිකක් හොඳට තේරුම් ගන්න. සමහර අයට නොතේරෙන්න පුළුවන්. සමහර අයට මීට වැඩිය පහසු ක්‍රම වලට සුළු කරන්න හැකි වෙන්න පුළුවන්. හැබැයි කලබල වීම නෙමෙයි අත්‍යවශ්‍ය. පුතේ තේරුම් අරගෙන නිදාසේ හදාගෙන යාම. පුතේ ඔන්න y වල උත්තරය 3 බෙදීම 7යිනේ. ඔයාලා මතක් කරලා බලන්න y ආපු තැන. y ආවේ පුතා PQ දෛශිකය සමානයි. බලන්න මේවා මම මකලා තියෙන නිසා වරදින්න පුළුවන් සමහරට. PQ දෛශිකය සමානයි y වතාවක් OP දෛශිකය කියලා නේද අපි ලියාගත්තේ. හරි. ඒ කියන්නේ PQ දෛශිකය සමානයි y කියන්නේ කීයද? 3 බෙදීම 7යි OP දෛශිකය. ඔන්න ඔය පරිද්දෙන් නේද ආවේ. හරි. දැන් මේ ආව කතාව අපි රේඛාවකට ගමුකෝ. දැන් අතන තියෙනවනේ. අතන දැනටමත් තියෙනවනේ පුතේ අපිට අඳින්න ඕනේ OPQ රේඛාව. ඔන්න OPQ රේඛාව තියෙනවා. දැන් මේ OPQ රේඛාවේ OP කියන කොටස තියෙනවනේ. OP කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන කොටස. ආන්ගේ OP කියන කොටස ඒකක කීයකට බෙදනවද? 7කට. ඔන්න ඒකක 7කට බෙදුවා කියලා හිතන්න. ඔන්න 7කට බෙදුවා. බලන්න. ඒකක 7යි. මෙන්න මේ ඒකක 7කට බෙදලා ඒකෙන් ඒකක 3ක් ගන්නවා. ඒ කියන්නේ 3ක් ගත්තාම මෙතන ඉඳන් මෙතෙන්ට නේද ඒකක 3. ආන්ගේ ඒකක 3 වගේ කොටසකට සමානයිලු PQ. හැබැයි මෙතන නෙමෙයිනේ P. ඒ නිසා මෙතන Q වෙන්නේ නැහැ. P මෙතනනේ. එහෙනම් මට කියන්නේ මේ වගේ ඒකක කීයක් මෙතන තියෙනවද? 3ක් තියෙනවා. ඔන්න ඔය වගේ කතාවක් ඔය තියෙන්නේ. පැහැදිලිද? ඒ නිසා තමයි මෙන්න මෙතනින් නිර්මාණය වෙන්නේ මේ උත්තරේ. තවදුරටත් මේක පැහැදිලි කරමු. ඔන්න තවදුරටත් පැහැදිලි කරනවා. PQ කියන දිග PQ OP ගෙන් බෙදුවොත් OP මෙතෙන්ට ගියා. ලැබෙන උත්තරේ කීයද? 3 බෙදීම 7යි. තවදුරටත් කියොත් PQ දිග ඒකක 3ක් නම් ඒ කියන්නේ මෙන්න මේ කොටස ඒකක 3ක් නම් OP දිග ඒකක 7ක්. මෙන්න මේ දිග ඒකක 7ක්. තේරුණාද? ආකාර දෙකකට මම ඒක පැහැදිලි කරා. කෙනෙක්ට මෙන්න මේක භාවිතෙන් මම ඇඳපු විදිහට රූපයෙන් අනුපාතය හොයන්න පුළුවන්. තව කෙනෙක්ට මේ OP කියන එක මෙතෙන්ට ගෙනහිල්ලා PQ බෙදීම OP විදිහට ලියලා 3 බෙදීම 7යි නම් PQ දිග ඒකක 3ක් නම් OP දිග ඒකක 7ක් විදිහට මේකට උත්තරය ගන්නත් පුළුවන්. බලන්න. දැන් එහෙනම් එන්නකෝ අපේ රූප සටහනට. එන්නකෝ රූප සටහනට. පුතේ රූප සටහනේ මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 7ක් නම් මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 3ක් කියලා තමයි අපිට ඔය පිළිතුර ලැබුණේ. හරි සරල දේවල් මේ ගණන් වල තියෙන්නේ. අර ටිකක් දිගට ප්‍රකාශනේන ආව ගමන් අපි හිතනවා මේ ගණන් වැරදෙනවා, පැටලෙනවා ඇති කියලා හිතනවා. ඒක කලබල වෙන්න එපා. මොකද මම මේ ක්‍රමයට නිකන් අර දීර්ඝ ප්‍රකාශන එන විදියට හදන්න හේතුව තමයි ඔයාලා බලාපොරොත්තු වෙනවා නේද හැම ගානම සරල විදියට විසඳෙයි කියලා. එහෙම පුතේ හැම ගානම සරල විදියට විසඳෙන්නේ නැහැ. එහෙම ගණන් සංකීර්ණව විසඳෙනවා කියන එක ඔයාලට ඒත්තු ගන්නවන්න තමයි අර දිග ප්‍රකාශන සුළු කරේ. හැබැයි මේ දිග ප්‍රකාශන සුළු කරත් අපිට ලැබෙන පිළිතුරේ වෙනසක් වෙන්නේ නැහැ පුතේ. හරි. ඊළඟ එක. ඊළඟ නියතේ 7යි 7න් එක කියලා ආවනේ. කොහොමද මේක ආවේ? මතකද මේක ආපු තැන? ඔව්. AQ දෛශිකය සමානයි නියතයක් වතාවක් AB දෛශිකය කියලා නේද ගත්තේ. එහෙනම් මේ නියතයට ආදේශ කරන්නකො 7න් එක.
හරි. දැන් මේක අපි රේඛාවක ඇඳලා පෙන්නමු. ඔන්න රේඛාව. A B. මේ AB රේඛාව කොටස් 7කට බෙදලා ඒකෙන් එක කොටසක් ගන්නවා. මේ AB රේඛාව කොටස් 7කට බෙදලා ඒකෙන් එක කොටසක් ගත්තොත් එතන තමයි Q. මේක කොටස් 7කට බෙදපු නිසා මෙතන ඒකක 1යි මෙතන තව ඒකක 6යි. තවදුරටත් මේක පැහැදිලි කරොත් මෙන්න මෙතනින් පුතේ අපි පැහැදිලි කළොත් AQ කියන දිග දෛශිකය බෙදනවා AB දෛශිකයෙන් ලැබෙන උත්තරේ කාටද? 1 බෙදීම 7යි. මේකේ දෛශික අමතක කරලා දිග ගත්තොත් AQ කියන දිග බෙදුවොත් AB කියන දිගෙන් ලැබෙන උත්තරේ 1 බෙදීම 7යි. මේ තියෙන්නේ AQ දිග බෙදීම AB නේ. ඔය පරිද්දෙන්ම AQ දිග QB දිගෙන් බෙදුවොත් ලැබෙන උත්තරේ 1 බෙදීම 6යි. මේ තියෙන්නේ AQම තමයි. මේ තියෙන්නේ හැබැයි AB, මෙතන තියෙන්නේ QB. AQ දිග ඒකක 1යි, AB දිග ඒකක 7යි. සමස්ත දිග ඒකක 7යි. AQ දිග ඒකක 1යි, QB දිග ඒකක 6යි. ඒ නිසා මෙතන QB වලට ඒකක 6යි. ඔය ලැබෙන උත්තරේ රූපයට සඳහන් කළොත් මෙන්න රූපය. මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 1ක් නම් මෙතන ඉඳන් මෙතෙන්ට ඒකක 6ක්. පැහැදිලිද? තේරුණාද? බලන්න දරුවනේ. අපිට මේ පරිද්දෙනු දෛශිකවල සංයුක්තයක්. ඒ කියන්නේ ගණන් දෙකක් මේ එකම ගාන තුල තිබ්බනේ. පැහැදිලිද? ගණන් දෙකක් එකම ගාන තුල තිබ්බත් පුතේ අපිට බැරි නෑ. අපිට පුළුවන් ඒ සිතුවිල්ලේ ඉඳලා වැඩ කරගෙන යන්න පුතේ. ඔයාට අමාරු වෙටෙන්නේ නැහැ. හරියට වැඩ කරනවා නම් ඔයාට දැනෙන්න ඕන මේවා සංකීර්ණයි. මේ ගණන් හරි ගැඹුරුයි. මේවා ගොඩාක් සුළු කරන්න තියෙනවා. වරදින්න අවස්ථා තියෙනවා කියලා ඔයාට දැනුණාට පුතේ බය වෙන්න එපා. ඔයා හරි විදිහට කරගෙන ගියොත් ඔයාට හරි එනවා. ඒ නිසායි මේ නිරන්තරයෙන් ආශිර්වාද කරන්න පුතේ. ඔයාට පුළුවන්. ඔයාට පුළුවන් ඒ එකක් ගන්න. ඒ නිසා ඒකක් අරගෙන පෙන්නපම් මගේ පුතේ කියලා නිරන්තරයෙන් කියන්නේ ඒ නිසා පුතේ.